හොඳයි ළමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ දැන් 2020 ළමයින්ට තියෙන සංකීර්ණතා පාඩමේ තියෙන අවසාන පාඩම තමයි ඉලෙක්ට්‍රෝඩ සංකීර්ණතාවය. ඒකෝර අපි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රෝඩ සංකීර්ණතාවය ආශ්‍රිතව තියෙන સિદ્ધාන්ත පැහැදිලි කරලා දීලා ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ මොකක්ද කියලා අර්ථකථනය කරලා කෝෂ පිළිබඳ දැනුමක් ලබා දීලා ඒ ආශ්‍රිතව විභාග වෙන ගණන් අපි කොහොමද එන්නේ කියලා විශ්ලේෂණය කරන්නේ. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි කෝෂ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ විද්‍යුත් විච්ඡේදනය කියන સિદ્ધාන්ත කොටස් දෙක. ඒක මම මේ වීඩියෝ එකේදී නම් බලාපොරොත්තු වෙන්නේ කෝෂයක් නිර්මාණය වීම සහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර ඒ ක්‍රියාකාරීත්වයේ සමතුලිතතාවය අනුව කොහොමද මේ කෝෂයක ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ කියන කාරණාව ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නේ. මේ පාඩම ගැන විශේෂයෙන් කියනවා නම් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව වශයෙන් අපිට ලැබෙනවා. රචනා ප්‍රශ්නයේ කොටසක් බොහෝ විට ස්ට්‍රක්චර් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නෙත් යම්කිසි කොටසක් ඒක ස්ථිරව කියන්න බෑ. ඉලෙක්ට්‍රෝඩ මාර්ගයෙන් ලැබෙන්න පුළුවන්. ඒ වගේම MCQ ප්‍රශ්න දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව ආශ්‍රිතව. මේ පාඩම මම දැකලා තියෙනවා ගොඩක් විදුරු මේ කටපාඩම් ස්වරූපේ ළමුන්ට උගන්වන්න උත්සාහ කරන අවස්ථාවක්. නමුත් ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව වැනි පාඩමක් කටපාඩම් ස්වරූපයෙන් අධ්‍යයනය කරන්න බෑ. ඒක ඒ වෙලේට නිකන් තේරුණා වගේ දැනුණාට ප්‍රශ්න කරන්න ගියාම ඔයගොල්ලන්ට කිසිම මූලධර්මයක් නැතුව නිකන් ග්‍රහණය කරගත්ත තියරි ටිකක් පදනම් කරගෙන ප්‍රශ්න උත්තර ලියන්න බෑ. නමුත් මූලධර්මය ඉලෙක්ට්‍රෝඩයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තට පස්සේ ඒක තර්කානුකූලව ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව ආශ්‍රිතව මොන ප්‍රශ්නාවක් උත්තර සපයා දීමේ හැකියාවක් ලැබෙනවා. හැබැයි කටපාඩම් ස්වරූපයෙන් අධ්‍යයනය කරොත් ඒ අදාළ ගණන් ටික විතරයි හදාගන්න පුළුවන් වෙන්නේ. ගාන සුළු වෙනස්කම් කීපයක් සිදු කරුවාම ළමයින්ට තේරුම් ගන්න බැරුව යනවා ඉලෙක්ට්‍රෝඩ එක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. හැබැයි මූලධර්මය ඉගෙන ගත්තොත් මේ ප්‍රශ්න වලට තාම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා සාමාන්‍ය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට තමයි ගොඩක් පෞද්ගලිකව මම ආස සහ ඒ ගොඩක් ආස කරන සබ්ජෙක්ට් එකක් මේ ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව විභාගයේ ලැබෙන ප්‍රශ්න වලින් වඩා පහසුම ප්‍රශ්න ලැබෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය පිළිබඳව. ඒ ගොඩක් ළමුන් මේ පාඩමට ටිකක් බයයි. නමුත් ඉතාම පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. එච්චර ගැඹුරට මම යන්නේ නැතුව ඉතාම කියන්නේ පහසුවෙන් සමතුලිතතාවයේ સિદ્ધාන්තත් එක්ක මේ පාඩම ඉතාම පහසුවෙන් අධ්‍යයනය කළ හැකියි. කටපාඩම් සෛලයෙන් ගියොත් නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා හැම දෙයක්ම කටපාඩම් කරගන්න. නමුත් හැම දෙයක්ම තර්කානුකූලව ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි මේ පාඩම ඉගෙන ගත්තොත් ඉතාම පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. අපි බලමු මේ ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මොකක්ද කියලා. සහ ඉලෙක්ට්‍රෝඩ එක කන්සෙප්ට් එක මොකක්ද කියලා. ඉලෙක්ට්‍රෝඩයක් සහ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා කෝෂයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු මේ ඉලෙක්ට්‍රෝඩයේ ක්‍රියාකාරීත්වය ලෝකෙට එන්නේ හේතුව. අපි ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ඉගෙන ගන්න කලින් ඒකේ සරල સિદ્ધාන්ත මේ ඉලෙක්ට්‍රෝඩයක් ඇති වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රිකල් ඒ ෆීල්ඩ් එකක් ඇති වෙන්නේ කොහොමද කියලා අපි සරල સિદ્ધාන්තකින් පැහැදිලි කරලා මේ මෙන්න මේ වගේ බලමු අපි. මෙන්න මේ වගේ යකඩ කුරක්. ඉතින් යකඩ කුරක් කණුක HCl ද්‍රාවණයක් තුළ ගින්දර වල මොකද වෙන්නේ කියලා. ටික වෙලාවක් යනකොට අපිට බලා ගන්න පුළුවන් නිරීක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ යකඩ කුර අසලින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා බලා ගන්න පුළුවන්. H2 ගෑස් එක පිට වෙනවා බලා ගන්න පුළුවන් වායු බූරු පිටවීම හරහා. ඒ වගේම මේ යකඩ කුර දිය වෙලා ෆෙරස් අයන ෆෙරික් අයන සෑදීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. අපිට පොටෑසියම් පෙරෝසයනයිඩ් හෝ පොටෑසියම් පෙරිසයනයිඩ් කියන ද්‍රාවණ පාවිච්චි කරලා මේ පිටවන ෆෙරස් අයන ඇත්තම පිට වෙනවා තමයි කියලා තහවුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. කණුක HCl ද්‍රාවණයක් තුළ යකඩ කුරක් දිවලා තිබ්බොත් ඇතිවන නිරීක්ෂණය තමයි යකඩ කුර අසලින් වායු වූ පිට වෙන එක බලා ගන්න පුළුවන්. ඒ පිට වෙන H2 වායුව යකඩ කුර දිය වෙලා ෆෙරස් අයන බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්න මේ නිරීක්ෂණ වලට හේතුව මොකක්ද කියන්නේ? හේතුව තමයි මෙන්න මේ. දැන් H2 පිට වෙන හේතුව මොකක්ද? ද්‍රාවණය තුළ පැවතුනේ H+ අයන. ද්‍රාවණය තුළ තනජ HCl ද්‍රාවණයක් තුළ H+ අයන පැවතුනවා.
H+ ගන්න මේ ද්‍රාවණයේ හැමතැනින්ම H2 පිටවීමක් සිදු වෙන්නේ නැහැ. ද්‍රාවණයේ හැමතැනින්ම H2 පිට වුණේ නැහැ. මේ යකඩ කූර අසරෙන් පමණයි H2 වායු පිට වුණේ. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ H+ අයන. H+ අයන H2 විදිහට ඉවත් වෙලා යන්න නම් මෙතන දෙකක් H+ අයන වෙන H2 නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් බාහිරින් අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියක් කරන්න ඕන. අපි මේ ක්‍රියාවලියට කියනවා ඔක්සිහරණ ක්‍රියාවලිය කියලා. මෙන්න මේ ක්‍රියාවලියෙන් තමයි ද්‍රාවණයේදී H+ අයන H2 බවට පත් වෙලා යන්නේ. ඉතින් එහෙම ඉලෙක්ට්‍රෝන ලබා ගත්තේ කොහෙන්ද කියන එක තමයි බලන්න ඕනේ. එක වෙලා තියෙන මෙහෙම. මේ යකඩ කූර පෙරසාන බවට පත් වෙනවා කියලා කිව්වනේ. අපි ඒකට කියනවා ඔක්සිකරණ ක්‍රියාවලිය කියලා. මොකද සාමාන්‍යයෙන් යකඩ පෙරසාන බවට ඔක්සිකරණ වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය හරහා යකඩ කූර ඉලෙක්ට්‍රෝන දෙකක් මුදා හැරලා පෙරස් අයන බවට පත් වෙනවා. පෙරස් අයන බවට පත් වෙලා ද්‍රාවගත වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් මුදා හැරෙනවා. මේ දෙන දියවෙච්ච අයන වතුරේ දියවෙච්ච අයන වතුරේ දියනවා නේද දන්නවනේ. ඒතකොට ෆෙරස් අයන මේ විකදින යකඩ පරමාණු ෆෙරස් අයන බවට පත් වෙලා දියලා යනකොට දැන් ඒකට ලෝහ කූර මෙන්න මෙහෙම කඩතුළු සහිතව තමයි පවතින්නේ. මේ කඩතුළු සහිතව දියලා යනවා ෆෙරස් අයන බවට පත් වෙනවා. එහෙම යනකොට අර ෆෙරස් අයන බවට පත් වීමේදී පරමාණු වලින් එළියට පැන ඉලෙක්ට්‍රෝන ඒක ද්‍රාවණයට එකතු වෙන්නේ නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ කූර මත ඉතුරු වෙනවා. එතකොට කූර මත අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉතුරු වෙනවා. පරමාණු වලින් එළියට පැනපු ඉලෙක්ට්‍රෝන කූර මත ඉතුරු වෙනවා. යකඩ පරමාණු ටික ෆෙරස් බවට පත් වෙලා දියලා යනවා. එතකොට දැන් බලන්න කොහෙ එන්නේ කියලා. ද්‍රාවණය මත ධනාරෝපණය වැඩි වෙනවා. එයි H+ අයන තිබ්බා. තවත් යකඩ පරමාණු ෆෙරස් බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට ද්‍රාවණ මත තියෙන ධනාරෝපණය එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට ඒ වගේම මේ කූර මත ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙනවනේ. ෆෙරස් බවට පත් වීමේදී ඉලෙක්ට්‍රෝන එළියට පයින් ඉලෙක්ට්‍රෝන කූර මත එක්රැස් වෙන්න පටන් ගන්නවා. ඒක කූර ඍණාරෝපණය වැඩි වෙනවා. එතකොට මේ ද්‍රාවණය මත ධනාරෝපණය වැඩි වෙනවා. කූර මත ඍණාරෝපණය වැඩි වෙනවා. විභව වෙනසක් නැත්නම් විද්‍යුත් විස්තරයක් හට ගන්නවා. එතකොට ධනාරෝපණ සහ ඍණාරෝපණ වෙනස් කරන්න මේ වැඩි වෙච්ච ධනාරෝපණය අඩු කර ගැනීම සඳහා වැඩි වෙච්ච ඍණාරෝපණය අඩු කර ගැනීම සඳහා H+ අයන මේ යකඩ කූර ගාවට ලං වෙලා මේ යකඩ කූරේ වැඩි වෙච්ච ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත්. යකඩ කූරේ Fe2+ බවට පත් වෙලා ඉවතල යනවා. ද්‍රාවණගත ධනාරෝපණය වැඩි වෙනකොට ඒ ද්‍රාවණගත ධනාරෝපණ බැලන්ස් එක තියා ගැනීම සඳහා H+ අයන කූර ගාවට ෂේප් එක ලං වෙලා මෙතන ඉලෙක්ට්‍රෝන අරගෙන Fe2+ මේ H+ H2 බවට පත් වෙලා ඉවත් වෙලා යනවා. මේ තමයි ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට. යකඩ කූර අසරින් H2 වායු පිට වෙනවා. දැන් මේකේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා අපිට තේරුම් යනවා යකඩ කූරක් තනුකෙක්සිය ගානක් තුල ගිල්වලා තිබ්බහම යකඩ පරමාණු යකඩ අයන බවට පත් වෙලා ද්‍රාවගත වීමේදී ඒ එක්රැස් වෙන ඉලෙක්ට්‍රෝන H+ අයන ලං වෙලා ඒ ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත් වෙලා පිටවෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ක්‍රියාවලිය මගින් තමයි ඉලෙක්ට්‍රෝඩයක ගතික සමතුලිතතාවය ඇති වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒක පැහැදිලි කරලා දෙන්න කලින් මෙන්න මේ ක්‍රියාව මුලින්ම අපි තේරුම් ගමු. මේ ඉලෙක්ට්‍රෝඩ එක සංසිද්ධියක්. ඉලෙක්ට්‍රෝන මාරු වීම. අපි තව සංසිද්ධියක් බලමු. මේක පොඩ්ඩක් ගන්න. අපි ළමයි ඉගෙන ගත්තේ මේ යකඩ කූරක් කණුක එක්සියල් ගානක් තුල ගිල්ලවල තිබ්බා මොකද වෙන්නේ කියන කාරණා. අපි ඒක තව උදාහරණයක් ගමු මේ ඉලෙක්ට්‍රෝඩ ගැන වැඩපිළිවෙල පොඩ්ඩක් ඉගෙනගමු. දැන් දෙන්න කලින් නැත්නම් අර කඩබාණන් ස්වරූපයෙන් ඉගෙන ගන්නකොට නම් අපිට එකපාරටම යන්න පුළුවන්. නමුත් අපි එහෙම නැහැ. අපි අපේ ළමයි කඩබාණන් කරන්නේ නැහැ. තර්කානුකූලව ඉගෙන ගන්නවා. අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ කොපර් කූරක්. කොපර් කූරක් තනුක HCl ගානක් තුල ගිල්ලලා තියෙන අවස්ථාව. කොපර් කූරක් තනුක HCl ගානක් තුල ගිල්ලලා තිබ්බොත් අපිට අර යකඩ කූරේ නැතිවෙච්ච නිරීක්ෂණය බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව මම තව පොඩ්ඩක් කියන්නම්. ඇයි එහෙම වෙන්නේ කියලා. යකඩ කූරක් HCl තුල ගිල්ලලා තිබ්බොත් නම් යකඩ කූර අසලින් H2 වායුව පිට වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට කොපර් කූරක් තනුක HCl ගානක් තුල ගිල්ලලා තිබ්බොත් කොපර් කූර අසලින් H2 වායුව නිදහස් වෙනවා බලා ගන්න බෑ. ඒකට හේතුව ඔයගොල්ලන් මම පොඩක් දැනට පොඩ්ඩක් ඉගියක් දෙන්න. ඒ කියන්නේ මේකේ තේරුම ද්‍රාවණය තුල තිබුණු H+
මේ කොපර් කූර ගාවට ලං වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත්වීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ H+ H2 බවට හරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තට තමයි කොපර් කූර ඉලෙක්ට්‍රෝන මුදා හරිමින් කොපර් 2+ අයන බවට පත්වන්නේ නැහැ. කොපර් 2+ බවට පත්වන්නේ නැහැ. H+ H2 බවට පත්වන්නේ නැහැ. ඒකේ තේරුම H+ අයන සහ කොපර් අයන ඉන්නකොට මේ දෙන්නගේ කිසිම අන්තර් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මම කලින් උදාහරණයක් එක්ක අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපි අවස්ථා දෙකේදී ඇති වූ තත්ත්වය පිළිබඳව පොඩ්ඩක් සලකලා බලමු. right යකඩ කූරක් සහ H+ එකට ඉන්නකොට මොකක්ද වෙන්නේ කියලා බලමු. යකඩ කූරක් සහ H+ ඉන්නකොට නැත්නම් යකඩ සහ H+ ඉන්නකොට මේ දෙන්නගේ යකඩ H+ සැලකුවොත් යකඩ වල ඔක්සිකරණාංකයේ බිඳුව. H+ වල ඔක්සිකරණාංකයේ ධන 1යි. හැබැයි අපි මේ පාඩම ඉස්සරහට තව තියෙනවා මේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කොටසක්. ඒක මම තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. දැනට ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ දැනුමෙත් ඔයගොල්ලෝ දන්නවා. P ගුණයේ D ගුණයේ සිද්ධාන්ත වලත් ඔයගොල්ලෝ දන්නවා. යකඩ සහ H+ ගත්තොත් මේ දෙන්නගෙන් සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් සහ යකඩ කියන දෙන්නගෙන් හොඳටම ඔක්සිකරණය වෙන්නේ යකඩ. නිසා මේ යකඩ වල ඔක්සිකරණයේ අංකයේ බිඳුව තියාගෙන H+ වල ඔක්සිකරණාංකය ධන 1ක් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රමිකවම යකඩ සහ H+ කියන දෙන්නකට ඉන්නකොට යකඩ Fe2+ අයන බවට ඔක්සිකරණය වෙලා H+ H2 බවට වත් වෙනවා. මෙන්න මේ සංසිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට යකඩ තමන්ගේ ඔක්සිකරණාංකය බිඳුවේ සිට ධන 2 දක්වා වෙනස් කරන ගමන් H+ තමන්ගේ ඔක්සිකරණාංකය මෙතන H+ දෙන්නේ ක්‍රියාත්මක වෙනවා. ධන 2 ඉඳන් බිඳුව දක්වා හරණය වෙනවා. මෙන්න මේ සංසිද්ධිය නිසා තමයි යකඩ කූර අසලෙන් H2 වායු පිට වුනේ. විද්‍යුත් රසායන ශ්‍රේණියට ආවට පස්සේ මම තවදුරටත් ඒක පැහැදිලි කරලා දෙන්නම්. ශ්‍රේණියේ H ට වඩා ඉහළින් ඉන්නේ යකඩ. ඒ කියන්නේ H ට වඩා ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි යකඩවල. ඒ නිසා තමයි ඔක්සිකරණාංක මාරු වීමක් සිද්ධ වෙන්නේ. හැබැයි කොපර් සහ H+ එකට ඉන්නකොට කොපර් ලෝහය සහ H+ එකට ඉන්නකොට මේ දෙන්නගෙන් වඩාත් හොඳින් ඔක්සිකරණය වෙන්නේ කොපර් වලට වඩා H+. ඒ කියන්නේ කොපර් වල ඔක්සිකරණාංකය 0යි H වල ඔක්සිකරණාංකය ධන 1යි තියෙනකොට මෙතන කිසිදු ආකාරයේ හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව කොපර් වලට වඩා H+ ගේ ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි. අර විද්‍යුත් රසායනික ශ්‍රේණියේ යකඩ තමයි උඩින්ම පිළිගන්නේ මේ තුන්දෙනාගේ ඊගාවට H ඊගාවට කොපර් කියන්නේ පල්ලෙන්. කොපර් කියන්නේ අක්‍රීය ලෝහයක්. මොකද අපි ආවරණ හදන්න විවිධ ප්‍රතිමා හදන්න පාවිච්චි කරන කොපර් කඹ. නැත්නම් රිදී රත්රන් වගේ ලෝහ අපි කියනවා මේ කාසිය හදන්න පාවිච්චි කරන ලෝහයක්. විවිධ ප්‍රතිමා හදන්න ආවරණ හදන්න දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සඳහා භාවිත කරන ලෝහයක් තමයි කොපර් කියලා කියන්නේ. ඒතකොට යා ඔක්සිකරණය වීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒකයි ආවරණ හදන්න පාවිච්චි කරන්නේ. ඔක්සිකරණය වීමේ හැකියාව අඩු නිසා H+ වල අඩු නිසා මෙතන කිසිදු ආකාරයක අන්තර්ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපිට කොපර් කුරසෙන් H2 පිටවීම බලා ගන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ HCl ද්‍රාවණයක් තුළ කොපර් කුරක් ඉන්නවත් අපිට මොකද වෙන්නේ? මේ සිද්ධාන්ත පැහැදිලි කියලා මම හිතනවා. ඒ මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රෝනගේ જાතිය කම්බයක් කරා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියන කාරණාව අපි මෙතනදී නැවත ඔප්පු කරනවා. ඉලෙක්ට්‍රෝන මේ කෝෂ පිළිබඳව අධ්‍යයනය කරන්න කලින් අපි දැනගන්න ඕන ඉලෙක්ට්‍රෝන වලට තැනකින් තැනකට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියන කාරණාව අධ්‍යයනය කරා. අපි ඔය ඒ ලෙවල් පටන් ගත්ත මුල් දවස්වල කැතෝඩ කිරණ පරීක්ෂණ හරහා වායුවකින් ඉලෙක්ට්‍රෝන වලට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියලා ඉගෙන ගන්නවා. නමුත් අපි ඒක තවදුරටත් මේක පැහැදිලි කරමු. මේ බැටරි නැත්නම් කෝෂවල කම්බි සම්බන්ධක තියෙන නිසා කම්බි හරහා ඉලෙක්ට්‍රෝන සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියන කාරණාව අධ්‍යයනය කරලා බලමු. මම ඒකට මෙන්න මේ වගේ අඩුවමක් භාවිත කරනවා. අපි දන්නවනේ කණුගේ HCl ද්‍රාවණයක් අරගෙන H+ අයන ද්‍රාවණයක් අරගෙන මේකට යකඩ කූරක් සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ යකඩ. මේ තියෙන්නේ කොපර්. මේ තියෙන්නේ කොපර්. මේ දෙන්න අතර කිසිම අන්තර් සම්බන්ධයක් ඇති නොවන ආකාරයකට තියලා තිබ්බොත් මේ යකඩ කූර, ඒ කියන්නේ කොපර් කූර HCl ද්‍රාවණයක් තුළ විඳලා තියෙන්නේ. මෙතන පටන් ගද්දී මෙන්න මේ යකඩ කූර අසලින් H2 වායුව පිට වෙනවා කියන එක තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ.
කොපර් කෝරස් වලින් H2 පිටවෙන එකක් අපිට නිරීක්ෂණය කරන්න බෑ. ඒකක් කාටවත් කියලා දුන්නා. හැබැයි ටික වෙලාවක් අපි මෙහෙම ඉඳ ඇරලා මම මේ යකඩ කෝර සහ කොපර් කෝර කම්බියකින් සම්බන්ධ කරනවා. දැන් මොකද දන්නවද? යකඩ කෝරස් වලින් H2 පිටවෙන අතරම කොපර් කෝරස් වලින් H2 පිටවෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මොකක්ද එනවා කියන්නේ කියලා කොපර් කෝරස් වලින් H2 පිටවෙන්නේ නැහැ හේතුව මොකක්ද? ඒ හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ යකඩ කෝර මෙතනදී Fe2+ අයන බවට පත් වෙලා ඔක්සිකරණය වෙලා පිටත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අහනවා. ඉස්සෙල්ලා මම අන්තිම ප්‍රතික්‍රියාවන Fe2+ බවට පත් වෙලා දී වෙලා යන අතරේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙන්න මේ යකඩ පරමාණු වලින් එළියට පැන ඉලෙක්ට්‍රෝන මේ යකඩ කෝර මත ඉතුරු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන. හැබැයි කොපර් වල එහෙම සංසිද්ධියක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා කොපර් වල එහෙම ඉලෙක්ට්‍රෝන ඉතුරුලා නැහැ. ඒතකොට යකඩ කෝර මත මේ Fe2+ බවට ඔක්සිකරණය වෙන නිසා ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙන්න පටන් ගන්නවා. කොපර් වල එහෙම ඉලෙක්ට්‍රෝන එක්රැස් වීමක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ යකඩ කෝර මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. මේ කොපර් කෝරස් වලින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු ප්‍රදේශයක් නිර්මාණය වෙලා තියෙනවා. කම්බියකින් සම්බන්ධ කරලා නැති අවස්ථාවේදී කොපර් වලින් H2 ටිකක් අකින් හම්බෙන්නේ නැහැ විදිහ. හැබැයි කම්බියකින් සම්බන්ධ කරපුවාම මෙන්න මේ යකඩ කෝර මත පවතින අතිරික්ත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කම්බිය හරහා කොපර් කෝරට ප්‍රමාණ කරලා කොපර් කෝර මතත් ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙන්න පටන් ගන්නවා. පටන් ගත්තාම මේ කොපර් කෝර මත ඉලෙක්ට්‍රෝන පවතිනකොට ද්‍රාවණයේ තියෙන H+ අයන කෝර ගාඩ ගන්න වෙලා H2 බවට පත් වීමේ ක්‍රියාව විතරක් සිද්ධ වෙනවා. හැබැයි කොපර් කෝර බවටපත් වෙන්නේ නැහැ. මෙහෙම ඉලෙක්ට්‍රෝන කොපර් කෝර මත එක්රැස් වීම නිසා තමයි ද්‍රාවණයේ තියෙන H+ මේ කොපර් කෝරට ලං වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත් වෙලා පිට වෙලා යනවා. මේකෙන් අපිට සනාථ කරගන්න පුළුවන් දැනෙමින් තැනකට කම්බියක් හරහා ඉලෙක්ට්‍රෝන සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. හැබැයි හැමතිස්සම ඉලෙක්ට්‍රෝන සම්ප්‍රේෂණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රදේශයක සිට ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රදේශයක් දක්වා පමණයි කියන්නේ. මෙන්න මේ තමයි අපි කෝෂයක් පිළිබඳව අධ්‍යයනය කරන්න කලින් අධ්‍යයනය කළ යුතු මූලික සිද්ධාන්ත ටික. අපි දැන් බලමු ඊගාවට කෝෂයක් තුල ඉලෙක්ට්‍රෝනයක සමතුලිතතාවය ඇති වෙන්නේ කොහොමද කියලා. මෙලමයි ඉලෙක්ට්‍රෝන සමතුලිතතාවයට වැදගත් වන බාහිර සිද්ධාන්ත බාහිර වැදගත් කරුණු කීපයක් ගැන තමයි මෙච්චරලා කතා කරන්නේ. අපි හැමතිස්සම කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන වල ප්‍රායෝගික ඉංජිනේරින් පැත්තෙන් කල්පනා කරලා කරමු කියලා. සිද්ධාන්ත තේරුම් ගැනීමේ ක්‍රියාව ඒකත් එක්ක අපි දැන් බලමු මේ ඉලෙක්ට්‍රෝන එක ගතික සමතුලිතතාවය ඇති වන ආකාරය. මම ඒක පැහැදිලි කරන්න මෙන්න මේ වගේ උදාහරණයක් ගන්නවා. මම කැපිටල් M නැමැති ලෝහයක් capital M නැමැති ලෝහයක් M+ අයන ද්‍රාවණයක් තුල බිඳලා තියෙනවා. ජලීය M+ අයන ද්‍රාවණයක්. දැන් මේ ලෝහ පුර M+ අයන ද්‍රාවණයක් තුල බිඳලා තිබ්බම සිදුවන සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි ඔක්සිකරණ ක්‍රියාව. මේ M නැමැති ලෝහ පුර ඝන අවස්ථාවේදී මේ ලෝහ පුර ඉලෙක්ට්‍රෝන උදාහරණයක් මොකද M+ බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නිසා M+ බවටපත් වෙමින් ඉලෙක්ට්‍රෝන උදාහරණයට පටන් ගන්නවා. එතකොට M ලෝහ පුර M+ බවට ද්‍රාවක ගත වෙන්න පටන් ගන්නවා. M+ බව. එතකොට ද්‍රාවණය තුල M+ අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වෙනකොට අපි දන්නවා M පුර M+ බවටපත් වෙනකොට ඒ පිටවන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ලෝහ පුර මත ඉතුරු වෙන්න පටන් ගන්නවා. ලෝහ පුර මත එක්රැස් වෙනවා. අපි මේකට කියනවා ඉලෙක්ට්‍රෝන එක්රැස් වීම නිසා හටගන්නා වූ පීඩනය. නැත්නම් ඉලෙක්ට්‍රෝන තන්පතු පීඩනය කියලා. මොකද M පරමාණු වලින් පිටවන ඉලෙක්ට්‍රෝන ලෝහ කූර මත ඉතුරු කරගෙනයි M+ බවට පත් වෙන්නේ. ඒ නිසා ලෝහ කූර තරමක් දිවීමේ ක්‍රියාවටත් මෙතන නිවලක් වෙනවා. එතකොට ද්‍රාවණය මත ධනාරෝපණය වැඩි වෙනවා. M+ බවට පත් වීම නිසා ලෝහ කූර මත ඉලෙක්ට්‍රෝන එක්රැස් වීම නිසා ඍණාරෝපණයක් ඇති වෙනවා. එතකොට ද්‍රාවණය තුල තියෙන M+ අයන කූර ළඟට ආසන්න වෙලා ඔක්සිහරණ ක්‍රියාවලිය සිදු කරගන්නේ. ද්‍රාවණයේ තියෙන M+ අයන කූර ළඟට ආසන්න වෙලා කූරෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන M ලෝහය බවට තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඉන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ඔබ මේක සම්බුද්ධ පද්ධතියකට සලකලා බලන්න. ආරම්භයේදී M ලෝහ කූර. එයා පටන් ගත්තී M+ බවට පත් වුණා. ඒවම ක්‍රියාව
m පරමාණු ඉතා විශාල ප්‍රමාණයක් ලෝහ කුරේ තියෙන නිසා m පරමාණු m+ බවට පත් වීමේ ක්‍රියාව ඉතා වැඩි ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ක්‍රමානුකූලව ශීඝ්‍රතාව අඩු වෙන්න පටන් ගන්නවා. මොකද ඉතා අධික ශීඝ්‍රතාවයෙන් ආරම්භ වුණත් ද්‍රාවණය මත m+ එක්රැස් වෙන්න m පරමාණු අඩු වෙන්න ද්‍රාවණය මත m+ එක්රැස් වෙන්න කූර මත m ලෝහ පරමාණු අඩු වෙන්න මේ m+ බවට පත් වීමේ ක්‍රියාව එන්න අඩු වෙගෙන යනවා. අපි ඒක උසරවකින් දැන්නොත් එහෙම m+ වීමේ ක්‍රියාව මෙතන ශීඝ්‍රතාවය මෙතන කාලය. අපි මේ ප්‍රස්තාවයෙන් යනොත් m+ බවට පත් වීමේ ක්‍රියාව ඉතා අධික ශීඝ්‍රතාවයකින් ආරම්භ වෙලා ක්‍රමානුකූලව ශීඝ්‍රතාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව මම ආයෙ කියන්නම්. m+ බවට පත් වීම අධික ශීඝ්‍රතාවයකින් ආරම්භ වුණා. ද්‍රාවණය මත m+ එක්රැස් වෙන්න කූර මත ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙන්න එම ක්‍රියාවේ ශීඝ්‍රතාව ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. වැඩි ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න අඩු වෙගෙන යනවා. මේ තමයි m ලෝහ කූර m+ බවට පත් වීමේ ක්‍රියාව. ක්‍රමානුකූල ශීඝ්‍රතාව අඩු වෙනවා. ද්‍රාවණය තුල ඔන්න m+ දැන් එක්රැස් වෙලා තියෙනවා. එතකොට ද්‍රාවණය මත m+ ක්‍රමානුකූලව වැඩි වී පවතින නිසා ද්‍රාවණයේ එක්රැස් වෙච්ච m+ ක්‍රමානුකූලව කූර ළඟට ආසන්න වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන m ලෝහය බවට පත් වෙන්න පටන් ගන්නවා. එම ක්‍රියාවේ වේගය එන්න වැඩි වෙනවා. මේ දිනෙම ක්‍රියාවේ ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනවා. එක්තරා මොහොතකදී එක්තරා කාලයක් ගත වුණාට පස්සේ මෙන්න මේ m ලෝහ කූර m+ බවට පත් වීමේ ශීඝ්‍රතාවය ද්‍රාවණය තුල තියෙන m+ ලෝහ කූර බවට තැන්පත් වීමේ ශීඝ්‍රතාව සමානයි. ඒ වෙලාවේදී අපි කියනවා මේ පද්ධතිය මේ ලෝහ කූර එහිම අයන ද්‍රාවණයක් තුල ගිල්වලා තියලා තිබ්බහම ලෝහ කූර අයන බවට පත් වීමේ ශීඝ්‍රතාවය ලෝහ අයන නැවතෙන් ලෝහය බවට තැන්පත් වීමේ ශීඝ්‍රතාවය සමාන වන මොහොතේදී අපි කියනවා ගතික සමතුලිත අවස්ථාව කියලා. මේ තමයි ගතික සමතුලිත අවස්ථාව. එම අවස්ථාවේදී ලෝහ කූර අයන බවට පත් වීමේ ශීඝ්‍රතාවය එම අයන ලෝහ අයන නැවත ලෝහය බවට තැන්පත් වීමේ ශීඝ්‍රතාවයත් සමාන වෙලා තියෙනවා. ඒක කියන්නේ මෙන්න මේ ගතික සමතුලිත අවස්ථාවට පද්ධතියපත් වෙනවා. m+ බවට පත් වීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා තියෙනවා. මෙන්න මේකට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩයක් කියලා. නැත්නම් ලෝහයක් එහිම ලෝහ අයන ද්‍රාවණයක් තුල ගිල්වා පවතින විටදී ලෝහ කූර ලෝහ අයන බවට පත් වීමේ ශීඝ්‍රතාවය එම ලෝහ අයන නැවත ලෝහය බවට පත් වීමේ ශීඝ්‍රතාවයත් සමාන කරගෙන ගතික සමතුලිත අවස්ථාවට පත් වීමේ ක්‍රියාවට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩයක සමතුලිත පද්ධතියක් කියලා. මෙහෙම පවතින ඉලෙක්ට්‍රෝඩ කීපයක් තියෙනවා. අපි යන ඉස්සරහට කතා කරමු. අපි මේ හරහා ගොඩනැගුණු මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිත පද්ධතිය ඉදිරි සිද්ධාන්ත කොටස් ඊගාවට සලකලා බලමු. අපි දැන් බලමු මේ සංසිද්ධියේදී මොකද වුනේ කියලා. දැන් ගතික සමතුලිත පද්ධතිය මම නැවත වරක් කියලා අදින්නම්. මේ දෙන්නේ ගතික සමතුලිත පද්ධතිය. මේකේ ලෝහ කූර එහිම අයන ද්‍රාවණයක් තුල තමයි නිදලා තියෙන්නේ. චලීය m+ මේ තියෙන්නේ m කූර. දැන් ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. m solid m+ චලීය ඉලෙක්ට්‍රෝන උදාහරණ. මේ සමතුලිත පද්ධතියේ සාමාන්‍යයෙන් මේ m ලෝහ කූර m+ බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන ලෝහ කූර මත ඉතුරු කරගනිමින් ඉලෙක්ට්‍රෝන බවට පත් වීමේ ක්‍රියාවලිය තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. මොකද එය අධික ශීඝ්‍රතාවයකින් පටන් ගන්න ප්‍රමාණිකූල ශීඝ්‍රතාව අඩු වෙච්ච පද්ධතියක්. ආපසු ප්‍රතික්‍රියාව අඩු ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ප්‍රමාණිකූල ශීඝ්‍රතාව වැඩි වෙච්ච පද්ධතියක්. ඒකවල මේ පද්ධතියේ මම පොඩක් ආයෙත් දුක් එක නේද? මේ තියෙන m කූර solid m+ ඉලෙක්ට්‍රෝන බවට පත් වීමේ ක්‍රියාවලිය මේ තියෙන m+ ඉලෙක්ට්‍රෝන අරගෙන m ලෝහ කූර බවට තැන්පත් වීමේ ශීඝ්‍රතාව. ඒතකොට මම රසායනික සමතුලිතතාව පාඩමේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා සමතුලිත පද්ධතියක් බවට පත් වීමේදී ගතික සමතුලිත පද්ධතියක් බවට පත් වීමේදී එම ක්‍රියාවන් වල ඉදිරි ප්‍රතික්‍රියාව සහ අපසු ප්‍රතික්‍රියාව වලින් කවුද වැඩියෙන් සිදු වෙන්නේ කියන කාරණා හොයාගන්න පුළුවන් ක්‍රමයක්. සාමාන්‍යයෙන් යම් ක්‍රියාවක් වැඩි ශීඝ්‍රතාවයෙන් ආරම්භ වෙලා ශීඝ්‍රතාව අඩු වෙමින් සිදුවන්නේද එම ක්‍රියාව තමයි වැඩි පුර සිද්ධ වෙන්නේ කියලා. ලේටැක්ලේ මූල ධර්මය පැහැදිලි කරනකොට අපි ඒක පැහැදිලි කරා
එතන මුලින් යම් ක්‍රියාවක් අඩුවෙන් පටන් ගන්න. අඩු ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ක්‍රමානුකූලව ශීඝ්‍රතාවය වැඩි වීමෙන් සිදු වුණත් එම ක්‍රියාව සිද්ධ වෙන්නේ අඩුයි. පදාර්ථ ප්‍රමාණය සිදු වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි x අක්ෂයත් එක්ක හදන වර්ගඵලයනුත් පැහැදිලි කරන්න පුළුවන්. මේ තමයි ලෝහ කූර අයන බවට පත් වෙලා දිය වෙච්ච ප්‍රමාණය. මේ දෙන්නේ ලෝහ අයන ලෝහේ බවට තැන්පත් වීමේ ප්‍රමාණය. ඒ අනුව ගත්තොත් ඉදිරි පරීක්ෂාව තමයි වැඩිපුර සිද්ධ වෙලා තියෙන්නේ. හැමතිස්සම වැඩි ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ක්‍රමානුකූලව ශීඝ්‍රතාවය අඩු වෙන ක්‍රියාව තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. මේ අනුව ඉදිරි ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙන ප්‍රමාණය ආපසු ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙන ප්‍රමාණයට වඩා වැඩි. ඒ කියන්නේ සිදු ප්‍රමාණය සැලකුවොත් සිදු ප්‍රමාණය පදාර්ථ ප්‍රමාණය සැලකුවොත් මේ m කූර m+ බවට පත් වීමේ ප්‍රමාණය වැඩි m+ ඉලෙක්ට්‍රෝන අරගෙන m බවට පත් වීමේ ක්‍රියාවට වඩා. ඒ කියන්නේ m+ බවට පත් වීමේ ක්‍රියාව වැඩි නිසා එෙහිදී කූර මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉන්න මේ කූර මත ගතික සමතුලිත අවස්ථාවේදී යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරු වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඉතුරු කරමින් m+ බවට පත් වෙලා තියෙන නිසා ද්‍රාවණය මත m+ අයන එක්රැස් වෙලා තියෙන ප්‍රමාණයත් වැඩි කලින් තිබ්බ අගයට වඩා. මොකද අමතර ප්‍රමාණයක් වැඩිපුර සිද්ධ වෙලා තියෙන්නේ m+ ඉලෙක්ට්‍රෝන අරගෙන m ලෝහය බවට පත් වීමේ ක්‍රියාවට වඩා m කූර ඉලෙක්ට්‍රෝන කූර මත ඉතුරු කරමින් m+ බවට පත් වීමේ ක්‍රියාව වැඩිපුර සිදු වෙන නිසා ආරම්භක අවස්ථාවේ ද්‍රාවණය මත තිබ්බ m+ සාන්ද්‍රණයට වඩා දැන් සාන්ද්‍රණය වැඩි. මොකද m කූර m+ බවට පත් වෙච්ච නිසා ඉලෙක්ට්‍රෝනත් දැන් කූර මත ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය වැඩි. මේ ඉලෙක්ට්‍රෝන වල තියෙන ඍණාරෝපණයක් ද්‍රාවණය මත තියෙන්නේ ධන ආරෝපිත අයන. එතකොට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ද්‍රාවණය මත ධන ආරෝපිත අයන පවතී. මේ සංසිද්ධිය මම ආරෝපණ සහිතව ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ ක්‍රියාවට මුරුදුනේ කියලා මේ ගතික සමතුලිත අවස්ථාවේදී පවතින සංසිද්ධිය. දැන් මේ ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාම ලෝහ කූරක් එහිම අයන ද්‍රාවණයක් තුල දිලවලා තිබ්බාම සිදුවන සංසිද්ධියේදී මේ බලමු. දැන් මෙන්න ලෝහ කූර මෙන්න අයන ද්‍රාවණය m+ චලීයන ද්‍රාවණයක්. දැන් ඉස්සලා කතා කරපු විදිහට ලෝහ කූරේ ඉලෙක්ට්‍රෝන ඉතුරුලා තිබෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන නිසා හටගන්නා ඍණාරෝපණයක්. ඒ ඍණාරෝපණය ලෝහ කූර මත තැන්පත් වෙලා තියෙනවා. ඍණාරෝපණය හටගන්නේ කූර මත තියෙන ඉලෙක්ට්‍රෝන නිසා. ද්‍රාවණය තුල ධන ආරෝපණයක් හටගන්නවා. මොකද අයන ධන ආරෝපිත අයන ද්‍රාවණය මත පවතින නිසා. ද්‍රාවණය මත ධන අයන පවතින නිසා ඔන්න ධන ආරෝපිත ප්‍රදේශයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් එකම ද්‍රාවණයක් එකම ප්‍රදේශයක් තුල විද්‍යුත් වශයෙන් ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත ප්‍රදේශ දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. කූර මත ඍණාරෝපිත ප්‍රදේශයක්, ද්‍රාවණය මත ධනාරෝපිත ප්‍රදේශයක්. මෙන්න මේ අවස්ථාවේදී මෙම පද්ධතිය ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලායි තියෙන්නේ. මේකට අපි කියන ඉලෙක්ට්‍රෝඩයක් කියලා. ඉලෙක්ට්‍රෝඩයකදී කූර මත ඍණාරෝපණ තියෙනවා, ද්‍රාවණය මත ධනාරෝපණ තියෙනවා. මෙන්න මේකට අපි කියනවා විද්‍යුත් ද්විත්ව ස්තරයක් කියලා. ඒ කියන්නේ මේ කූර මත සහ ද්‍රාවණය අතර ඉලෙක්ට්‍රෝඩ විභවයක් හටගන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ වෙනස, ඉලෙක්ට්‍රෝඩ වල ප්‍රමාණයන්ගේ වෙනස. ධනාරෝපිතයි කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණයි කියන එක, ඍණාරෝපිතයි කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියන එක. හරියට අර අඩු තැන වැඩි තැනක සිට අඩු තැනකට වතුර ගලන් යනවා වගේ මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රදේශයක් සහ ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රදේශයක් නිර්මාණලා තියෙන අපි ඒකට කියන විභවයක් කියලා. අපි දන්නවා විභව අන්තරයක් කියන්නේත් ඒක. මොකද වැඩි ප්‍රදේශයක් සහ අඩු ප්‍රදේශයක් අතර තියෙන වෙනස තමයි විභව අන්තරයක් කියලා කියන්නේ. ඒක ජලයේ පැත්තෙන් ගත්තොත් අපි පොළොව මට්ටමේ සිට වතුර අන්තර්ගත වෙලා තියෙන ප්‍රදේශ උඩට අරන් යන්න දැන් පොළොව මට්ටම සහ වතුර ටැංකියේ තියෙන උස වැඩි වෙන්න ඒ වතුර අංශු අතර තියෙන විභවය වැඩි වෙනවා. එතකොට විහෙර උසකට අරන් ගියොත් ඒගොල්ලන්ගේ විභව ශක්තිය වැඩි නිසා ඉතා ඉහළ ප්‍රදේශයකට විදීමේ හැකියාවක් තියෙනවා. ඉතා වැඩි ප්‍රදේශයක. ඒ නිසා වතුර බිමට නැවත පරිතල ප්‍රශ්නයක වැඩි වෙනවා. හරි. ඒ නිසා මෙතන විභවයක් හට ගන්නවා ඍණාරෝපිත ප්‍රදේශයක් සහ ධනාරෝපිත ප්‍රදේශයක් අතර. ඊළඟට ඊගාවට යන්නේ තාක්ෂණික වශයෙන් එම කූරක නැත්නම් ලෝහ කූරක ඇතිවන්නා වූ එම ඉලෙක්ට්‍රෝඩ විභවය විරුම් කර ගැනීමට. දැන් අපි පැහැදිලි කරේ ඉලෙක්ට්‍රෝඩ එක නැත්නම් ලෝහ කූරක් එහෙම අයන ද්‍රාවණයක් තුළ ගිල්ලව තිබ්බාම ඒ කූර මත ඇතිවන ඍණාරෝපණය සහ
ද්‍රාවණය මත ඇති වන ධනාරෝපණය කියන විභව වෙනස මිනුම් කර ගැනීමට යාමේ සංසිද්ධ කරන පැහැදිලි කරේ. ඒ සඳහා අපි ඉලෙක්ට්‍රොනික වශයෙන් පාවිච්චි කරනවා මේ කෝෂාශ්‍රිතව තියෙන වෝල්ට්මීටරය කියන අපේ භෞතික විද්‍යාවේ පාවිච්චි කරන වෝල්ට්මීටරය කියන උපකරණය. වෝල්ට්මීටරය ළඟින් ප්‍රදේශ දෙකක් තුල තියෙන විභව වෙනසක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනමය වෙනසක් මැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ඍණාරෝපිත ප්‍රදේශය සහ ධනාරෝපිත ප්‍රදේශය අතර තියෙන විභව වෙනස. නැත්නම් විභව අන්තරය වෝල්ට්මීටරයක් මගින් මිනුම් කරගන්න. එතනදී ප්‍රායෝගික ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉලෙක්ට්‍රෝඩයක විභවය. ඉලෙක්ට්‍රෝඩයක හටගන්නා ධන සහ ඍණාරෝපිත ප්‍රදේශ අතර තියෙන විභවය මිනුම් කර ගැනීමටයි දැන් අපි යන්නේ. ඒකෙදි මෙතන ලෝහ කූර එම ලෝහ කූර බිඳලා තියෙන්නේ M+ ද්‍රාවණයක් තුල M+ ද්‍රාවණයක් තුල ලෝහ කූර බිඳලා තියෙනවා. මෙතන කැපිටල් M solid කූර මත ඍණාරෝපණයක් කරගෙන තියෙනවා. මොකද M ලෝහ කූර M+ බවටපත් වීම සහ M+ නැවත M ලෝහය බවටපත් වීම පද්ධතිය ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙන මොහොතක්. එතකොට M+ ඉලෙක්ට්‍රෝන වලට පත් වෙනවා. එතකොට මේ කූර මත ඉතුරු වෙන ඍණාරෝපණ නිසා මේ ඉලෙක්ට්‍රෝන නිසා හටගන්නා වූ ඍණාරෝපිත ප්‍රදේශයක් පවතිනවා. ඉලෙක්ට්‍රෝන නිසා හටගන්නා වූ ඍණාරෝපිත ප්‍රදේශයක්. ඒ වගේම ද්‍රාවගත වෙච්ච අයන නිසා ආරම්භක M+ වලට වඩා ලෝහ කූරෙන් එළියට පැනපු ඉලෙක්ට්‍රෝන මේ M+ යන ප්‍රමාණය වැඩි. මොකද ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙන නිසා මේ වෙලාවේ වැඩි ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ක්‍රමානුකූලව ශීඝ්‍රතාව අඩු වෙන ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙන නිසා ද්‍රාවණය මත ධනාරෝපණය ක්‍රමසලා තියෙනවා. ඒක පැහැදිලිව ඉස්සලා කිව්වා වගේ විද්‍යුත් විභව වෙනසක් හටගෙන තියෙනවා මේ කූර සහ ද්‍රාවණය අතර. ඒ දෙක මන ගැනීමට ඉස්සලා කිව්වා වගේ වෝල්ට් මීටරයක් තමයි පාවිච්චි කරන්නේ. ඒකෙදී වෝල්ට් මීටරේ එකක් ග්‍රැක් ලෝහ කූරට සම්බන්ධ කරලා අනෙක් අග්‍රේ ද්‍රාවණයට සම්බන්ධ කරන්නේ. මේකෙදි ඇත්තටම ප්‍රායෝගික ගැටලුව තමයි මේ වෝල්ට් මීටරේ තියෙන අග්‍රණි ඉවත් ලෝහ දණු මේ කම්බිය සම්බන්ධ කරලා තියෙන කෙලවර තියෙන්නේ ලෝහ දණු. ඒකෝට මේ ලෝහ දණ්ඩ මේ M+ ද්‍රාවණය මත ගිල්ලපුවාම අපි ලෝහ කැපිටල් A කියලා ලෝහ දණ්ඩක් කියනවා. ලෝහ කූරක් කැපිටල් A බවටපත් වෙනවා. ද්‍රාවණය තුල තියෙන M+ නැවත ඒ බවට තැන්පත් වීම නිසා එතරම් ඇති වෙනවා ගතික සමතුලිත පද්ධතිය. මෙතන කැපිටල් A කියන මේ වෝල්ට් මීටරයේ අග්‍රය සම්බන්ධිත අග්‍රය තුල පවතින ලෝහය කැපිටල් A බවටපත් වෙලා ඉලෙක්ට්‍රෝන උදාහරණයක්. එතකොට ඉලෙක්ට්‍රෝන කූර මත ඉතුරු කරගන්නවා A+ උදාහරණයක්. ඉතින් එවිට ද්‍රාවණය තුල ධනාරෝපණය වැඩි වෙන නිසා ද්‍රාවණය තුල තියෙන M+ නැවත මේ කූර ළඟට ආසන්න වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන M බවට තැන්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට එම ක්‍රියාවත් වෙනම ගතික සමතුලිත අවස්ථාවකටපත් වෙනවා. කැපිටල් A ලෝහ කූර A+ බවටපත් වෙන ශීඝ්‍රතාවක් M+ නැවත M බවටපත් වීම ශීඝ්‍රතාවක් වෙනම ගතික සමතුලිත අවස්ථාවකටපත් වීමේදී මෙන්න මේ කූර මතත් යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ කූර මතත් මම වෙනදලා වෙන්නන්න මේ වෝල්ට් මීටරයේ සම්බන්ධිත අග්‍රය මත වෙනම ඍණාරෝපිත ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. එතකොට ඇත්තටම වෝල්ට් මීටරේ මැනෙන්නේ මෙන්න මේ ඍණාරෝපිත ප්‍රදේශය සහ මෙන්න මේ ඍණාරෝපිත ප්‍රදේශය අතර වෙනස. එවිට මේ ලෝහ කූරේ අර ධනාරෝපිත ප්‍රදේශ අපිට වැදගත්කමක් ඇති වෙන්නේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන ඍණ 50යි මෙතන ධන 30යි කියලා. ඒතකොට වෙනස වයින් යනවා නම් අපි වයින් ඕන ධන 30 සහ ඍණ 50 අතර වෙනසනේ. ඒතකොට උත්තරය වෙන්නේ ධන 80යි කියලා. මේ තමයි උත්තරේ. මොකද ඇත්තටම මිනුම් වෙන්නේ මෙතන ඍණ 50ක් තියෙනවා. අපි හිතුව මෙතනත් ඍණ 20ක් වෙනවා කියලා. මේ 20ක් වෙනවා කියලා. ඒතකොට එතන මිනුම් වෙන්නේ ඍණ 50 සහ ඍණ 20 අතර තියෙන වෙනස. ඒතකොට ඍණ 50යි ධන 20යි කියලා එනවා ඍණ 30යි කියලා. ඒතකොට වෝල්ට් මීටරෙන් ඇත්තටම මිනුම් වෙන්නේ අපි මිනුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ කූර මත ඉතුරු වෙලා තියෙන මේ ආරම්භක කූර මත ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ ද්‍රාවණයේ තියෙන ධනාරෝපණය අතර වෙනස. හැබැයි වෝල්ට් මීටරයට සම්බන්ධ ලෝහ කූරක් ගිල්ලන්නේ ද්‍රාවණය මත නිසා මෙතනත් ඇති වෙන ඉලෙක්ට්‍රෝඩයේ ගතික සමතුලිත පද්ධතියක්. එතකොට ඒ කූරේ ඉලෙක්ට්‍රෝනයන් ප්‍රමාණය ඉතුරු වෙලා තියෙනවා. එතකොට වෝල්ට් මීටරෙන් ඇත්තටම මිනුම් වෙන්නේ මේ ආරම්භක ලෝහ කූරයි ද්‍රාවණය අතර තියෙන විභව වෙනස නෙමෙයි. ලෝහ කූරේ ඇති වෙලා තියෙන ඍණාරෝපිත ප්‍රදේශය සහ මේ වෝල්ට් මීටරයේ අග්‍රය අතර තියෙන වෝල්ට් මීටරයේ අග්‍රය තුල තියෙන ඍණාරෝපිත ප්‍රදේශ අතර ඉලෙක්ට්‍රෝන වෙනස තමයි මිනුම් වෙන්නේ.
නිසා වෝල්ට්මීටර් එකේ මතක තියාගන්න අපි ඒ ලෙවල් සිලබස් වල ගොඩක් වැදගත් දෙයක්. කවදාවත් ඉලෙක්ට්‍රෝඩයේ විදුලිය පවතින සත්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මිනුම් කරගන්න බෑ. හැමතිස්සම මේ කූර මත ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මිනුම් වෙන්නේ ඒ ලෝහ අග්‍රය තුළ ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සාපේක්ෂව. නැත්නම් ඒ දෙක අතර අන්තරය තමයි මිනුම් වෙන්නේ. නැතුව මේ ලෝහ කූර තුළ ඉතිරිව තියෙන ඇත්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කරගන්න බෑ. මේ උදාහරණ වලදී ඇත්තටම ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 50. නමුත් මේ වෝල්ට්මීටර් එකෙන් උත්තරය දෙන 30යි. එතකොට සත්‍ය උත්තරේ නැත්නම් ඇත්තටම තියෙන උත්තරේ අපිට කවදාවත් මිනුම් කරගන්න බෑ වෝල්ට්මීටරේදී නිරපේක්ෂකයක්. ඇත්තටම තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කරගන්න බෑ. වෝල්ට්මීටරේ මිනුම් වෙන්නේ ඒ ලෝහ කූර තුළ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි අදාළ වෝල්ට්මීටරයේ සම්බන්ධක අග්‍ර තුල හට ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර වෙනස විතරයි වෝල්ට්මීටරෙන් එන්නේ. මේ උදාහරණයකම ආයෙ ගන්න. මෙතන ඍණ 50ක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබ්බත් මෙතන ඍණ 20ක් හට ගන්න නිසා උත්තරය වශයෙන් ඉන්නේ ඍණ 30යි කියලා. මොකද මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර වෙනස තමයි වෝල්ට්මීටරෙන් එන්නේ. මේක අවසාන නිගමනය තමයි වෝල්ට්මීටරයකින් කවදාවත් ඉලෙක්ට්‍රෝඩයක් තුල හට ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් ඉලෙක්ට්‍රෝන විභවය මිනුම් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරි. යනවාද? දැන් තමයි ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ ඉලෙක්ට්‍රෝඩයක් එහිම අයන ද්‍රාවණයක් තුල ගිලවලා තිබ්බම ගතික සම්බන්ධ අවස්ථාවට පත් වුණාට පස්සේ මේ ලෝහ කූරක් මත ඉතිරිව තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් ඉලෙක්ට්‍රෝන විභවය අපිට වෝල්ට්මීටරයක් මගින් නිරපේක්ෂව මිනුම් කරගන්න බෑ කියලා. ඒක හැමතිස්සම සාපේක්ෂකයක් විතර තමයි මිනුම් වෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩයක විභවය මයින් කරනකොට වෝල්ට්මීටරයේ අග්‍රය ද්‍රාවණය තුල ගිලවන නිසා ඒ අග්‍රය මතත් ඒ අග්‍රය නිර්මාණය වෙලා තියෙන ලෝහය මතත් ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒතකොට හැමතිස්සම මිනුම් වෙන්නේ අදාළ අපිට අවශ්‍ය කරන ලෝහ කූරේ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ වෝල්ට්මීටර අග්‍රය තුල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර වෙනස. දැන් මේකෙදි තව කාරණාවක් තියෙනවා කියන්නේ විවිධ ලෝහ අණු ගතික සම්බන්ධ අවස්ථාවල පත් වීමේදී ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. උදාහරණයක් දැක්කම නම් දැන් මේක තමයි බැටරි එක නැත්නම් කෝෂයක අපේ කෝෂමය ක්‍රියාවලිය. අපි උදාහරණ මුලින්ම තුනක් දාමු. මම මුලින්ම අපිට විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හිමින්ම පවතින යකඩ කූරක්. යකඩ කූරක් බිඳලා තියමු Fe2+ අයන ද්‍රාවණයක් තුල. ඊගාවට සිංක් කූරක්. සිංක් කූරක් බිඳලා තියන්නම් සිංක් 2+ ද්‍රාවණයක් තුල. ඒ වගේම කොපර් කූරක්. කොපර් කූරක් බිඳලා තියන්න පුළුවන් කොපර් 2+ අයන ද්‍රාවණයක් තුල. එතකොට මෙන්න මේ යකඩ Fe2+ බවට පත් වෙනවා. ඒ පත් වීමේදී ඉතිරි වන ඉලෙක්ට්‍රෝන මේ කූර මත ඉතිරි වෙනවා. එතකොට ධනාරෝපණය වැඩි වෙනවා ද්‍රාවණයේ. ඒ ධනාරෝපණය වැඩි වෙනකොට Fe2+ නැවත ඉලෙක්ට්‍රෝන අරගෙන යකඩ බවට තැන්පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුල මෙන්න මේ ගතික සම්තුලිත පද්ධතිය පවතිනවා. Fe2+ ඉලෙක්ට්‍රෝන දෙක. එතකොට යකඩ කූර Fe2+ බවට පත් වෙන ශීඝ්‍රතාවයයි ද්‍රාවණය තුල තියෙන Fe2+ යකඩ බවට තැන්පත් වෙන ශීඝ්‍රතාවයයි සමාන වුණාම ගතික සම්තුලිත පද්ධතියක් නිර්මාණය වෙනවා. කොහොමවත් මෙතනදී ඉදිරි ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ වැඩි ශීඝ්‍රතාවය නම් ක්‍රමානුකූලව ශීඝ්‍රතාව අඩු වෙන යකඩ කූර Fe2+ බවට පත් වීමේ ක්‍රියාව තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒ නිසා අතිරික්ත මේ එළියට ගන්න ඉලෙක්ට්‍රෝන අතිරික්ත ප්‍රමාණයක් කූර මත ඉතුරුලා තියෙනවා. සිංක් වල සිංක් 2+ බවට පත් වෙලා ඒ ලෝහ සිංක් පරමාණු දිවෙනවා. ද්‍රාවණයෙන් එවිට එකකින් ඉලෙක්ට්‍රෝනයන් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට ද්‍රාවණය තුල තියෙන සිංක් 2+ අයන නැවත ලෝහ කූර ගාවට ආසන්න වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන සිංක් බවට තැන්පත් වෙනවා. එවිට පද්ධතිය ගතික සම්තුලිත අවස්ථාවකට පත් වීම සිදුවන ක්‍රියාවලිය අපිට නිරූපණය කරන්න පුළුවන් මේ. එතකොට කොපර් වල ඉස්සලා වගේම කොපර් වලත් කොපර් 2+ අයන බවට පත් වෙනවා. ඒ ද්‍රාවණය තුල තියෙන කොපර් 2+ අයන එවිට මේ කූර මත මෙහෙම ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනකොට ද්‍රාවණයට ඇවිල්ලා ද්‍රාවණයේ සිට කූර ගාවට ඇවිල්ලා කොපර් ලෝහ කූර ඉලෙක්ට්‍රෝන අරගෙන තැන්පත් වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එතනත් ගතික සම්තුලිත පද්ධතියක් ඇතිවෙනවා මෙන්න මෙහෙම කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙක. ඉතින් මේ විදිහට ලෝහ තුනක සම්තුලිත පද්ධතිය තුනක් මම සැලකුවේ. ඔයාලට පේන්නේ නැති මේ යකඩ කූර මත ඉදිරිව පවත්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන නිරූපණය කරලා තියෙනවා. මෙතන ඊට වඩා අපි මෙතන ඊටත් වඩා අපි මේ කූර මත ඉතිරිව පවතින ගතික සම්තුලිත අවස්ථාවේදී ඉතිරිව පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව
රඳා පවතින්නේ එම ලෝහයේ ඔක්සිකරණ ක්‍රියාවලියේ ප්‍රමාණය මත. යකඩ තමන්ගේ ඉදිරි ප්‍රතික්‍රියාව කරගන්න ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒ නිසා Fe2+ අයන සෑදීමේ ශීඝ්‍රතාවය ගොඩාක් වැඩි. ඒ නිසා පූර්ණ මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. සිංක් 2+ බවට පත් වෙන ප්‍රමාණය යකඩ Fe2+ බවට පත් වන ප්‍රමාණයට වඩා අඩුයි. ඒ කියන්නේ යකඩ ඔක්සිකරණය වෙන ප්‍රමාණයට වඩා සිංක් ඔක්සිකරණය වෙන ප්‍රමාණය අඩුයි. ගතික සමතුලිත අවස්ථාවේදී ඔක්සිකරණය වෙන ප්‍රමාණය අඩු නිසා පූර්ණ මත ඔක්සිකරණය වුණොත් තමයි කියන්නේ සිංක් පරමාණු Cu+ අයන බවට පත් වෙලා දිය වුණොත් තමයි ඉලෙක්ට්‍රෝන පූර්ණ මත ඉතුරු වෙන්නේ. පරමාණුනේ ඉලෙක්ට්‍රෝන පැනලා මේ දිය වෙන්නේ. ඒකට පැනපු ඉලෙක්ට්‍රෝන පූර්ණ මත ඉතුරු වෙනවා. එතකොට මෙතන ඇති වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව යකඩ වලට සාපේක්ෂව අඩුයි. කොපරවල සිංක් වලට වඩා ඔක්සිකරණයේ හැකියාව නිසා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙනකොට කොපර් ඔක්සිකරණය වෙච්ච ප්‍රමාණය අඩුයි. ඒ නිසා පූර්වමත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩුයි. එතකොට මෙයාගේ තියෙන ඍණ ගතිය වැඩි මේ කොපර් සිංක් වලට වඩා. කොපර් වලටත් වඩා. වැඩි වෙන ආරෝපිත ප්‍රමාණයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන්නේ සිංක් වල. අපි මේ ගතික සමතුලිත අවස්ථාවේදී ලෝහ කූර මත ඉතිරිව පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඇසුරෙන් තමයි ඒ කියන්නේ ඍණ භාවය අනුව තමයි විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනගලා තියෙන්නේ. ඒකේ ඍණ භාවය ගොඩාක් වැඩි කියන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව ගොඩාක් වැඩි. ඔක්සිකරණය වීමේ ප්‍රමාණය ගොඩාක් වැඩි වීම නිසා තමයි ලෝහ කූර මත අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉතිරිව පවතින ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේ එක් ලෝහවල කූර මත කොච්චර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරුලා තියෙනවද කියලා මෙනුම් කරගැනීමේ ක්‍රමයක. අපි කිව්වා කිසිම ඉලෙක්ට්‍රෝඩයක මේ කූර මත ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නිරපේක්ෂව නම් මෙනුම් කරගන්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් පාවිච්චි කරමු මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඍණ 100. නැත්නම් මෙතන ආරෝපණය ඍණ 100යි කියලා ගමු. මෙතන ආරෝපණය ඍණ 50. මෙතන ආරෝපණය ඍණ 20යි. මේ තමයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්ගේ ප්‍රමාණය. හොඳටම පැහැදිලි. ඍණ භාවය වැඩිම යකඩවල. ඒ කියන්නේ ඔක්සිකරණයේ ප්‍රමාණය වැඩි වෙන සිද්ධ වෙන්නේ යකඩ. ඒගොල්ලෝ ඔක්සිකරණය වෙනවා කියන්නේ අයන බවට පත් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන කූර මත ඉතිරි කරගන්න ප්‍රමාණය වැඩි. දැන් මම බලාපොරොත්තු වෝල්ට් මීටරයක් පාවිච්චි කරලා මේක මැනගන්න. වෝල්ට් මීටරයක් පාවිච්චි කරලා ඔන්න දැන් මම මේ පැත්තෙන් යනවා. ඍණ 100යි. වෝල්ට් මීටර අග්‍රේ ගිල්ලනවා. ග්‍රාවණය. මෙතන සිංක් කෝර මේ පැත්තෙන් යනවා. එතන සිංක් මෙතන අගේ ඇත්තම අගේ ඍණ 50යි. මේක වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා එතන අග්‍රේ ගිල්ලනවා. මෙතන කෝපර් මෙතන ඍණ 20යි ආගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙතනත් වෝල්ට් මීටරයක් පාවිච්චි කරලා මම එහි අග්‍රේ ගිල්ලනවා. දැන් මම පාවිච්චි කරේ එකම ලෝහ අග්‍රයක් තියෙන වෝල්ට් මීටරයක් නම් එහි ඇතිවන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙතනත් දැන් මම කිව්වා වගේ එකම ලෝහයක් පාවිච්චි කරනවා නම් කැපිටල් A නැමැති ලෝහය නම් පාවිච්චි කරේ වෝල්ට් මීටරයේ අග්‍ර වශයෙන් එහි ද්‍රාවණය තුලත් ගතික සමතුලිත පද්ධතියක් හදාගන්නවා. එතකොට ගතික සමතුලිත පද්ධතිය හදාගත්තා පස්සේ එතන ඇති වෙන ප්‍රමාණය ඍණ 10 නම් එතන ඇති වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඍණ 10 නම් එකම ප්‍රමාණයක් හදාගත්තා නම් ඇත්තටම වෝල්ට් මීටරේ මිනුම් වෙන්නේ කොහොමද? මෙතන කොහොමද නගය වෙන්නේ? ඍණ 100ත් ඍණ 10ත් අතර වෙනස. ඍණ 100 අඩු කිරීම ඍණ 10යි. එතකොට උත්තරේ ඍණ 90යි කියලා. මෙතන මෙයාගේ ඍණ 50යි. ඒ ඍණ 50 අඩු කිරීම ඍණ 10යි. ඒකට ඇත්තට වෙන්නේ මෙතන ඍණ 40යි කියලා. වෝල්ට් එක. මෙතන ඍණ 20යි අඩු කිරීම ඍණ 10යි. ඒකට මෙතන හටගන්නේ ඍණ 10යි වෝල්ට් එක. දැන් ඔයගලන්ට පැහැදිලි. ඇත්තටම ඍණ 100ක් තිබ්බත් වෝල්ට් මීටරයෙන් මිනුම් කරුවාම කූර මත ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලෙස මිනුම් වෙන්නේ මෙන්න මේ කූර තුල ඒ කියන්නේ වෝල්ට් මීටරයේ අග්‍රයෙන් හට ගන්නා වූ සමතුලිතතාවය තුල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර අන්තරය. ඒකෝට පැහැදිලිව පේනවා මේ උත්තරාංග කූරක ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ සත්‍යය අපිට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මොකක්ද? සාපේක්ෂකයක්. එකම කූරක් තමයි පාවිච්චි කරන්නේ වෙලාව වෝල්ට් මීටරේ. ඒ දෙක අතර අන්තරයක් වශයෙන් තමයි උත්තරේ ලැබෙන්නේ. මේ මම පැහැදිලි කිරීම දෙකක් ඔයගොල්ලන්ට කියලා දුන්නා. එකක් තමයි කූර මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ගතික සමතුලිත අවස්ථාවේදී ලෝහ කූර මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එම ලෝහ කූරේ වර්ගය මත අදාළපවතී. ඔක්සිකරණීය හැකියාව වැඩි වෙන්න ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි වූ නිසා ලෝහ කූර මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ඍණාරෝපණය වැඩි වෙනවා. අපි ඒක විනුම් කරන්න වෝල්ට් මීටරයක් පාවිච්චි කරනකොට වෝල්ට් මීටරය සඳහා පාවිච්චි කරන එක වග්‍රයක් නම්
ඒ ඇත්තම කූර මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් වෙන්නේ ඒ ලෝහ කූරේ අග්‍රය තුල හට ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සාපේක්ෂව. මම පාවිච්චි කරේ අවස්ථාව තුනේදී එකම ලෝහ අග්‍රයක් තියෙන වෝල්ට්මීටරයක්. ඒ නිසා අපිට මේ ඒ දෙක අතර වෙනසක් හටගන්න නැහැ. දැන් මෙතන මෙහෙම වෙනසක් තියෙනවා. දැන් නිරපේක්ෂකයේ ගත්තේ නැති වුණත් මෙතන ඍණ 100යි ඍණ 50යි අතර වෙනසක් තියෙනවා ඍණ 40යි කියලා. දැන් ඍණ 100යි ඍණ 50යි අතර වෙනස ඍණ 50යි. ඍණ 50ක් කියලා. ඍණ 100 සහ ඍණ 50 අතර වෙනස ඍණ 50යි. දැන් මෙතන අපිට සාපේක්ෂ වශයෙන් ආපු ඍණ 90ක් ඍණ 40ක් අතර වෙනසක් කීයද? ඍණ 50ම තමයි. එතකොට මෙතන ඍණ 50යි ඍණ 20යි අතර වෙනස කීයද? ඍණ 30යි. එතකොට මෙතන ඍණ අපිට නිරපේක්ෂ වශයෙන් ලැබි උත්තර අතර වෙනස ඍණ 30ම තමයි. ඍණ 50යි ඍණ 20යි අතර වෙනසත් ඍණ 30ම තමයි. ඍණ 40යි ඍණ 10යි අතර වෙනස කීයද? ඒ ඍණ 30ම තමයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ එකම ලෝහ අග්‍රයකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝඩවල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට නිරපේක්ෂව වෙන කරන්න බැරුව ගියත් එකම ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරුවොත් ඒ අදාළ ලෝහ තුල හට ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා උර ඉලෙක්ට්‍රෝඩ දෙක අතර වෙනස නියතව බලන්න. සත්‍ය ලෙස මෙතන ඍණ 100යි ඍණ 50යි. ඒ දෙක අතර වෙනස ඍණ 50යි. හැබැයි අර සාපේක්ෂව මන්නාම ඍණ 90යි ඍණ 40යි කියලා ආවේ. ඒ දෙක අතර වෙනසක් කීයද? ඍණ 50ම තමයි. මෙතන ඍණ 50යි ඍණ 20යි මේ දෙක අතර වෙනස ඍණ 30යි. නමුත් ඍණ 40 සහ ඍණ 10 අතර වෙනසක් කීයද? ඍණ 30ම තමයි. ඒ නිරපේක්ෂ අගයම අපිට අවශ්‍ය නැහැ බැටරිය. නිරපේක්ෂ අගයම අවශ්‍ය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක අපිට වෙනත් ඉලෙක්ට්‍රෝඩයකට සාපේක්ෂව මිනුම් කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඒකේ වෝල්ට්මීටරයේ සඳහන් ලැබෙන පාඨාංගය වැදගත්කමක් නැහැ. මොකද වඩා ටොක්සිකරණ වෙන ලෝහය තුල වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරු වෙනවා කියන එතනත් නිරූපණය වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ ලෝහ අග්‍රය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩයක් තුල ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කර ගැනීමට පාවිච්චි කරන මෙන්න මේ කූර මොකක් වෙනවද කියලා. අපි ඒ සඳහා පාවිච්චි කරනවා ලෝකයේම සම්මත කරගත්ත UPSC ක්‍රමයක අපි ඒකට කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව තමයි වෙනත් ඉලෙක්ට්‍රෝඩ වල විභවයන් මිනුම් කරන්නේ. මෙතනදී අපි උපකල්පනයක් කරනවා නැත්නම් නීතියක් දෙනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තුල කිසිම ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝඩ ඉතුරුලා දෙන ප්‍රමාණය 0යි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝඩ විභවය 0යි කියලා. නමුත් ඒක සත්‍යයක් නෙමෙයි. ඒක මම ඉංජිනේරින් පැත්තෙන් පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද වෙන්නේ කියලා. අපි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තමයි ඉලෙක්ට්‍රෝඩයක ඉතුරුලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කිරීමට මේ වෝල්ට්මීටරයේ අග්‍රය වෙනුවට පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩය මොකද එකම කෙනෙක් තමයි පාවිච්චි කරන්නේ ඔය වගේමයි. මොකද අපි මේ මෙතන ඍණ 10 වෙනවා මෙතන ඍණ 50ක ඉලෙක්ට්‍රෝඩ ඍණ 20ක ඉලෙක්ට්‍රෝඩක් පාවිච්චි කරුවොත් මේ දෙක අතර වෙනස වෙනස් වෙනවා. එකම කෙනෙක් පාවිච්චි කරුවොත් තමයි අර ඒ ඉලෙක්ට්‍රෝඩ අතර වෙනස නියතව පවතින්නේ. ඒක මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ නිසා එකම ඉලෙක්ට්‍රෝඩයක් තමයි ඉලෙක්ට්‍රෝඩ වල විභව මිනුම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ. ඒකට මම කිව්වා වගේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තමයි පාවිච්චි කරන්න ඕන. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ. අපි ඉලෙක්ට්‍රෝන විභවය එක් ලෝහ වල හට ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මිනුම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියන ඉලෙක්ට්‍රෝඩ වර්ගය. දැන් මේකෙදි ඒ ඉලෙක්ට්‍රෝඩය පිළිබඳ පොඩි විග්‍රහයක් තියෙනවා. සහ විවිධ ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ කියලා જાතියක් තියෙනවා. වායුමය ඉලෙක්ට්‍රෝඩ කියලා જાතියක් තියෙනවා. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ කියලා જાතියක් තියෙනවා. අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් තියෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන වර්ග ගැන අපි වෙනම අධ්‍යයනය කරමු තව ටික වෙලාවකින්. මේක කලින් මේ කන්සෙප්ට් එක නැත්නම් බැටරි එක ඉලෙක්ට්‍රෝඩ එක නැත්නම් කෝෂයක සිද්ධාන්තය පොඩ්ඩක් අවබෝධ කරගන්න ඉන්න ඕන. සම්මත වායු ඉලෙක්ට්‍රෝඩයක් තමයි මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ. දැන් මේකෙදි කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මේ සඳහා පාවිච්චි කරනවා ඒ හයිඩ්‍රජන්ගේ අයන ද්‍රාවණය වල H+ අයන ද්‍රාවණය. H+ අයන ද්‍රාවණය. H+ අයන ද්‍රාවණයක් අපි සම්මත ලෙස වලින්නේ සම්මත ස්ටෑන්ඩඩ් ලෙවල් එකෙන් මගින් ඉඳලා ඉම්පැක්ට් IUPAC එකේ ස්ටෑන්ඩඩ් එක අනුව H+ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙනවා. මම ඉස්සරහට කියන්නම් මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි ඉලෙක්ට්‍රෝඩයක විභවය සම්මත ලෙස මිනුම් කරනවා නම් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඒ වචනේම දෙනවා සම්මත විදිහට ඉන්න ඕනේ. ස්ටෑන්ඩඩ් එකේ ඉන්න ඕනේ. ඒතකොට එයාගේ H+ ද්‍රාවණය අනිවාර්යයෙන්ම ඝන ඩෙසිමීටරයට මවුල එකක ද්‍රාවණයක් වෙන්න ඕනේ.
ඒ ද්‍රාවණය තුල දැන් ලෝහ කුරක් ගිල්ලන්නේ ප්‍රශ්නයක් තියෙනවා. හයිඩ්‍රජන්ගේ ලෝහ කුරක් හදාගන්න බෑ. H2 කියන්නේ H2 කියන්නේ වායුවක් නේ. H2 වායුවෙන් කොහොමද මේ කුරක් හදාගන්නේ? එතන දැන් මෙන්න මේ වගේ ප්‍රමේයයක් පාවිච්චි කරනවා. අපි ප්ලැටිනම් කම්බියක් ගිල්ලනවා. H+ ද්‍රාවණය තුල ප්ලැටිනම් කම්බියක් ගිල්ලනවා. ඒ ප්ලැටිනම් කම්බියට අපි ප්ලැටිනම් කම්බිය එල්ලලා තබා ගැනීම සඳහා නැත්නම් රඳවා තබා ගැනීම සඳහා මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. මේ වගේ මේ ප්ලැටිනම් කම්බිය ප්ලැටිනම් දැලි ආලේප කරලා තියෙනත් තොර මම මේක කාටින් පැහැදිලි කරලා දෙන්නම් ඇයි මේ වෙලා තියෙන්නේ කියලා. මේ ප්ලැටිනම් කම්බියට නිරතුරුවම මේ ප්ලැටිනම් කම්බියට නිරතුරුවම H2 වායුව බුබුලණය කිරීමක් කරන්න ඕන මේ ප්ලැටිනම් කම්බියට හැමතිස්සෙම. ඒකට හේතුව මම කියලා දෙන්නම්. මේකට H2 වායුව බුබුලණය කරන්න අවශ්‍යයි. ඒක කරන්න අපි කෙල්වින් 298 කියන සම්මුෂ්ණත්වය සහ එක වැඩි කිරීම 10 5 පැස්කල් පීඩනයටදී. ඒ එච්චර සම්මත පීඩනයක් සහ සම්මත උෂ්ණත්වයක් ඇද්දේ H2 වායුව බුබුලණය කරලා අපි H2 ගේ ලෝහ කුරක් හදාගන්නවා. ඒක වෙන්නේ ප්ලැටිනම් කම්බියට හැමතිස්සම H2 ස්තරයක් නැත්නම් හයිඩ්‍රජන් ස්තරයක් මේ ලෝහ කුර මත තැන්පත් වෙලා තියෙනවා. එතකොට මේ H+ ද්‍රාවණය සමග ගැටෙන්නේ හැමතිස්සම මේ H+ ද්‍රාවණය සමග ගැටීම සිදු වෙන්නේ ප්ලැටිනම් කම්බිය නෙවෙයි. මේ ප්ලැටිනම් කම්බියට ඇබ්සෝබ් වෙලා තියෙන නැත්නම් අධිශෝෂණය වෙලා තියෙන H2 වායු අංශ. අපි ඒ සඳහා මෘදු නැත්නම් ස්මූත් ප්ලැටිනම් කම්බියක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ කම්බිය ස්මූත් වුණොත් නැත්නම් සොෆ්ට් වුණොත් නැත්නම් මෘදු වුණොත් මේ H2 හැරියට මේ ප්ලැටිනම් කම්බිය ඇලෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්ලැටිනම් කම්බිය රළු පෘෂ්ඨයක් සැර නැත්නම් කඩතොළු සහිතව තිබ්බොත් අපිට මෙන්න මේ ප්ලැටිනම් කම්බිය මෙහෙම ස්මූත් වෙන්නේ නැතුව ප්ලැටිනම් කම්බිය මෙහෙම කඩතොළු ස්වරූපයෙන් තිබුණොත් මෙහෙම කඩතොළු ස්වරූපයෙන් තිබුණොත් අර අපි බුබුලණය කරන H2 පරමාණු මේ ප්ලැටිනම් කම්බිය තුල මෙහෙම ඇබ්සෝබ් වෙලා තියෙනවා. එතකොට ද්‍රාවණයේ H+ ද්‍රාවණය සමග ගැටෙන්නේ ප්ලැටිනම් කම්බිය නෙවෙයි අධිශෝෂණය කරපු H2 වායු අංශ. ඒ නිසා මේ ප්ලැටිනම් කම්බියට හැමතිස්සම H2 අංශු H2 පරමාණු නියමිත උෂ්ණත්වයේ සහ නියමිත පීඩනය යන දේදී මේ ප්ලැටිනම් කම්බියට අධිශෝෂණය කරලා තියෙනවා. මේ ප්ලැටිනම් දැලි ආලේපිත කම්බියට H2 අංශ හැමතිස්සම අධිශෝෂණය කරලා තියෙනවා. එතකොට H+ ද්‍රාවණය සමග ඉතින්ලා M කූර M+ ද්‍රාවණයත් එක්ක ගැටෙනවා වගේ H+ ද්‍රාවණය සමග ගැටෙන්නේ ප්ලැටිනම් කම්බිය නෙවෙයි H+ සමග ගැටෙන්නේ කවුද? H2 අංශු. එතකොට මෙතන ඉස්සලා වගේම මේ H2 අංශු H+ බවට පත් වෙමින් අයනීකරණය වෙනවා. ඒ වගේ එතකොට ධනාරෝපණය වැඩි වෙනවා. එතකොට ලෝහ කුර මත මේ H පරමාණු H2 අංශු ඔක්සිකරණය වෙනවා. දෙකක් H+ දෙකක් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියට අපි කියන්නේ ඔක්සිකරණය කියලා. ඒ වගේම ද්‍රාවණයේ H+ අංශ එකතු වෙන්න ධනාරෝපණය වැඩි වෙනවා. ධනාරෝපණය වැඩි වෙනකොට ද්‍රාවගත වෙලා තිබෙන H+ අංශු නැවත මේ කූරගාවට ලං වෙලා කූරෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන දෙකක් H+ කූරෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන නැවත H2 අංශු බවටම මේ ප්ලැටිනම් කම්බියට තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලියට අපි කියනවා ඔක්සිහරණ ක්‍රියාවලිය කියලා. මේ පද්ධතිය ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා. එතකොට ගතික සමතුලිත පද්ධතිය තුළදී H2 H+ බවට පත් වීමේ ක්‍රියාව තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. අපි ඒකට කියනවා වැඩි සීඝතාවයෙන් පටන් ගන්න ක්‍රමයේ සීඝතාව අඩු වෙන ක්‍රියාවලිය කියලා. එතකොට වායුමය H2 සහ දෙකක් H+ දෙකක් ඉලෙක්ට්‍රෝන. එතකොට මෙන්න මේ ගතික සමතුලිත පද්ධතිය නිර්මාණය වෙලා තියෙනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තුල. මේකට අපි කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව තමයි වෙනත් ඉලෙක්ට්‍රෝඩයන්ගේ විභවයන් විලුම් කරන්නේ. මේක අපි නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම E not නැත්නම් E H+ මෙයා aqua H+ H2 පැඩින්. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝඩය රසායන විද්‍යාත්මක නිරූපණය කරන්නේ. මේ වායු ඉලෙක්ට්‍රෝඩයේ තේරුම තමයි පැඩිනම් කම්බියකට H2 බුබුලණය කරමින් H+ ද්‍රාවණයක් තුල ගිල්වා තියෙනවා කියන අදහස. අපි අර කලින් ද්‍රාවණය තුල M ලෝහ කුරක් M+ ද්‍රාවණය ගිල්ලා තිබ්බනේ. ඒක නිරූපණය කරන්නේ E
M plus aqua M solid. මේක තේරුම M ලෝහ කුර M plus ද්‍රාවණයක් තුල ගිල්වා තබා තිබෙනවා සහ බැටරි සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා කියන අයිඩියා එක. මෙතන නිරූපණය වෙන්නේ ප්ලැටිනම් පූරකකට බුබුලණය කරන ලද H2 වායුව H plus ද්‍රාවණයක් තුල ගිල්වා තබා තිබෙනවා කියන අදහස. සාමාන්‍ය වායු ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න එහෙමයි. අර වායුව බුබුලණය කරන ලෝහ කුරක් ඒ නිරූපිත අංකණයෙන් ඇතුළත් කරන්න ඕනේ. ඒක අපි ඉස්සරහට කියලා දෙන්නම් තව ටිකක් ඒ කාරණා කියලා දීලා. මේ තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. මෙම සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව තමයි වෙනත් ඉලෙක්ට්‍රෝඩයන්ගේ විභවය නිරූපණය කරන්නේ. අපි බලමු උදාහරණයක් එක්ක තමයි ඒකට සඳහා උදාහරණයක් කියලා වෙන කොහොමද ඒක වෙන්නේ කියලා. අපි දැන් මේ උදාහරණය බලමු. දැන් අපි තමයි මේ ඉලෙක්ට්‍රෝඩ විභවය නිරූපණය කරන්න යන්නේ. අපි ඒක පොඩ්ඩක් කලින්ම උදාහරණයක් කරලා ඉන්නම්. අපි හිතමු පන්තියක ළමුන්ට මොකක් හරි විභාගයක් තියලා ඒ අදාළ ප්‍රශ්න පත්‍රෙ ලකුණු ලබා දීලා තියෙනවා කියන. කාලේ කරන් තියෙනවා ලකුණු 30ක්. තව ළමෙක් 50ක් කරන් තියෙනවා. තව ළමෙක් 60ක්. තව ළමෙක් 80ක්. 40ක් අරන් දාලා ඉන්න 60යි 80. එතකොට අපි මේ තමයි ළමයි ලබාගත්තු සත්‍ය ලකුණු සංඛ්‍යාව. හැබැයි ප්‍රශ්න දෙන්නේ මේ ඒ පන්තියේ වාර ගුරුවරයාට අවශ්‍යයි යම්කිසි ළමයෙක්ට සාපේක්ෂව මේ පන්තියේ ළමුන් දක්ෂද අදක්ෂද කියන කාරණා තීරණය කරන්න. එතකොට ඒ සඳහා ඔහු භාවිතා කරනවා යම්කිසි නිශ්චිත ලකුණු ප්‍රමාණයක්. මේ තමයි නිශ්චිත ලකුණු ප්‍රමාණය. ලකුණු 50ක ලකුණු ප්‍රමාණය. මේ තමයි අර ඉස්සෙල්ලා අපි ඉලෙක්ට්‍රෝඩ සැලකුවොත් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ වගේ. එයා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ විභවය ශුන්‍යයි කියලා හිතලා ඊට සාපේක්ෂව තමයි අනිකුත් කට්ටියගේ විභවය නිරූපණය කරන්නේ. ඒ වගේ ලකුණු 50ට සාපේක්ෂව ලකුණු 50 කියනාගේ බිඳුව කරලා ඊට සාපේක්ෂව අනිකුත් ලකුණු සංසන්දනය කිරීමක් කරනවා. 50ට සාපේක්ෂව මේ ලකුණු 60ක් ලබාගත්ත ළමයාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. මේ 80ක් ලබාගත්ත කෙනාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. මෙයා ධන 10යි. ඒ කියන්නේ ලකුණු 50ට සාපේක්ෂව ලකුණු 10ක් වැඩි. ඒ කියන්නේ ලකුණු 50ක් ලබාගත්ත ළමයාට වඩා මෙයා ලකුණු 10ක් දක්ෂයි. මෙයා ලකුණු 30ක් දක්ෂයි. මෙයා ලකුණු ඍණ 10යි ලකුණු 10ක් අදක්ෂයි. මෙයා ලකුණු ඍණ 20යි ලකුණු 20ක් අදක්ෂයි. මෙන්න මේ ක්‍රමයේදී තමයි ඉලෙක්ට්‍රෝඩ විභවය බැලීම සඳහා පාවිච්චි කරන ඒ සම්බන්ධ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ක්‍රමය. අපි දැන් බලමු මොකක්ද මේ කතාව කියලා. මෙන්න මෙයාගේ සංසිද්ධියක් තියෙන්නේ. මම සම්බන්ධ සිංක් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මයින ආකාරයේ බලමු. ඒ බලාපොරොත්තුව තමයි සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩයක සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩ විභවය සම්මත हाइड्रोजन इलेक्ट्रोड सापेक्षव मेडी මෙන්න මේ වැඩේ කරන්න දැන් අපි යන්නේ. ඒ සඳහා අපිට සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරන්න වෙනවා. සම්මතනේ. ඒ නිසා අපි දැන් බලමු මේ සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය කලින් කියලා දෙනවා මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ මොකක්ද කියලා. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ යම් ඉලෙක්ට්‍රෝඩයක විභවය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මිනුම් කරුවාම ලැබෙනාගේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්ලැටිනම් කම්බියකට H2 වායුව කෙල්වින් 298 දී එක වැඩ කිරීම 10 පාස්කල් පීඩනයේදී මුද්‍රණය කරමින් ධන ඩෙසිමීටරයට මෝල් එකක් වන H+ ද්‍රාවණයක ගිලිවා දින මොහොත තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු සිංක් ඉලෙක්ට්‍රෝඩයක කූරමත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව විනුම් කරන්න සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. අපි බලමු මොකක්ද කතාව කියලා. මේ තමයි සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මෙතන සිංක් කුරක් දීලා තියෙනවා. සිංක් ධනයක ද්‍රාවණයක් තියෙනවා. 1 ඝන ඩෙසිමීටරයක මෝල් කියලා. එතන සිංක් කුරක් දීලා තියෙනවා.
මේ තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. එතන H2 වායුව පූර්ණය කරලා තියෙනවා කෙල්වින් 298 සහ එක වැඩි කිරීම 10 පැස්කල් පීඩනයක්. මෙතන H+ ද්‍රාවණය තියෙන්නේ ඝන ඩෙසිමීටරයක මූල එකක් වන අවස්ථාව. දැන් මෙතන කිසිම සම්බන්ධයක් නැහැ. මේ දෙන්න සිංකුර සිංකුරෙහි සිං 2+ අයන ද්‍රාවණයක් වෙලා තියෙන්නේ. එයා වෙනම දරික සමුද්‍ර ද්‍රාවණයක් තියෙනවා. සිංකුර සිං 2+ ද්‍රාවණයක් වෙලා තිබ්බහම අපි දන්නවා සිංකුර මෙන්න මේ ආකාරයට සිං 2+ බවට පත් වෙලා තිය වෙනවා. ද්‍රාවණය තුළ තියෙන සිං 2+ නැවත කූරමට ඇවිල්ලා සිංක් බවට තැන්පත් වෙනවා. සිං අයන පරමාණු සිං 2+ බවට පත් වෙනකොට යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මෙන්න මේ කූරමට ඉතුරු වෙනවා. එතකොට මෙතන වෙනම ගතික සමතුලිත පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා සිං කුරමට. සිං තන් දෙක සහ එකක් ඉලෙක්ට්‍රෝන මත. මෙතනත් වෙනම ගතික සමතුලිත පද්ධතියක් නිර්මාණය වෙනවා. H2 ගෑස් එක H+ එන බවට පත් වෙලා පිට වෙලා යනවා ද්‍රාවණයට. එවිට කුරමට යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරු වෙනවා. ද්‍රාවණය තුළ තියෙන H+ අයන එවිට කුරගාවට ලං වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට තැන්පත් වෙනවා. H2 බවට තැන්පත් වෙන එවිට ගතික සමතුලිත අවස්ථාවේදී H2 වායුව H+ බවට පත් වෙන නිසා යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් වැඩිපුර ඉතුරුලා තියෙනවා. එතකොට මෙන්න මේ බලාපොරොත්තුව තමයි මෙන්න මේ කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ මෙන්න මේ කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර වෙනස මිනුම් කර ගැනීම. මේකට අපි කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මෙන්න මෙයාගේ අගය මිනුම් කර ගැනීම කියලා. එතකොට දැන් ඕකට පැහැදිලි වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙතන අනිවාර්යයෙන්ම ඔක්සිකරණීය ක්‍රියාවලියට වඩා සිංක් ඔක්සිකරණීය ක්‍රියාවලිය වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම සිංක් කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එතන H2 H+ කියන ඉලෙක්ට්‍රෝඩේ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මෙතන ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. ඒතකොට පැහැදිලිවම මෙතන වඩා මෙතන ඍණාංගයක් වැඩි වෙනවා. ඒතන ඍණ වෝල්ටේජ් එක තමයි වැඩි වෙන්නේ. අපි මෙන්න මේ දෙක විභව අන්තරේ මිනුම් කිරීම සඳහා වෝල්ට් මීටරයකින් මැන්නොත් වෝල්ට් මීටරයක් සම්බන්ධ කරුවොත් පැහැදිලිවම මෙතනට වඩා මෙතන ඍණයි කියලා එන්නේ. මොකද මෙතන මේ මෙතන ගතික සමතුලිත අවස්ථාවේදී ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි නිසා මෙතන ඍණ ගතියට වඩා පැහැදිලිවම මෙතන ඍණ ගතිය වැඩි. වෝල්ට් මීටරයේදී ලැබෙන උත්තරේ ඍණ උත්තරයක් වෙන හේතුව තමයි අපි හිතනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මිනුම් කරනකොට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයාගේ බිඳුව මෙතනගේ බිඳුව නම් කියන්නේ H+ H2 පැරිනම් කියන වෝල්ටේජ් බිඳුව නම් ඒකගේ බිඳුව නම් බිඳුවට වඩා ඍණයි කියලා කියන්නේ හැමතිස්සෙම මෙතන එන්නේ ඍණාංගය. බිඳුවට වඩා ඍණයි කියන්නේ මෙතන ඍණාංගයක් තියෙනවා. මොකද ඒක හිතන්න මෙතනගේ ධන 20යි කියලා. ධන 20ට වඩා ධන 10 ඍණයි. ධන 20 කියලා ගියාවොත් ධන 20ට වඩා ධන 10යි ඍණාංගයක් නේ. ධන ගතිය වැඩි. ඒකෝට මෙයාගේ. ඒකෝට මෙයාගේ බිඳුව නම් අනිවාර්යෙන් මෙයාගේ ඍණ ගතිය වැඩි නම් මෙතන ඇති වෙන හැම අගයක්ම අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕන. බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ හැමතිස්සම අගේ ඍණ වෙනවා. ඒ නිසා සම්බන්ධ සිංක් ඉලෙක්ට්‍රෝඩේ විභාගයේ වශයෙන් මිනුම් වෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩ විභාගයක්. මොකද මෙතන ආගේ බිඳුව නම් ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ආගේ බිඳුව නම් ඊට වඩා මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම ඍණයි. දැන් ඉස්සලා කිව්වා වගේ මෙතන සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයාගේ ධන 50 කියලා නම් මෙතන ආගේ වෝල්ට් මීටරේ ධනාංගයක් වෙන්නත් පුළුවන් උත්තරේ. මොකද ඒක ධන 50ට සාපේක්ෂව ධන 30ක් ඍණයි. රියලාදේනේ ධන 50ට වඩා ධන 30ක් වෙන නිසා මෙතන ධන 30ක් වෙන්න පුළුවන්. නමුත් මෙතන බිඳුව නම් මෙතන වෝල්ටේජ් එක බිඳුව නම් බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඍණාංගයක් තමයි එන්නේ. ඒ නිසා හැමතිස්සම සිංක් ඉලෙක්ට්‍රෝඩේ විභාගය වශයෙන් මැරෙන්නේ ඍණාංගයක් කියලා එන්නේ. මොකද හේතුව සිංක් තුන ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්මත H වඩා තුන ඉලෙක්ට්‍රෝන ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා හැමතිස්සම වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කියන්නේ ඍණ ගතිය වැඩි. ඒතර බිඳුවට වඩා ඍණ ගතිය වැඩි කියන්නේ අනිවාර්ය උත්තරේ මොකක්ද දෙන්න ඕන? ඍණ උත්තරයක් වෙන්න ඕන. ආයෙ කියන්නේ ඒක දෙවුනේ නැත්නම් දැන් ධන 50ට වඩා ඍණයි කියලා කිය ධන 30 වෙන්නත් පුළුවන්. ඒතර උත්තරේ මෙයාගේ අගේ කීයද?
ධන 30. ඒතකොට ධන උත්තරයක්ම එන්න පුළුවන්. නමුත් මෙතන බිඳුව නම් බිඳුවට වඩා අනිවාර්යම ඍණයි කියන්නේ මෙයාගේ අනිවාර්යෙන් අඟ වෙන්න ඕනේ මොකක්ද? ඍණ. බිඳුවට වඩා ඍණයි කියලා කියන්නේ උත්තරේ අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. හරි ඒ නිසා සම්බන්ධ සිංක් ඉලෙක්ට්‍රෝඩ් එක විභාගය වශයෙන් මෙන්නේ ඍණ වෝල්ටේජ් එක නැත්නම් ඍණ ආකාරය. ඒ නිසා ඒ තේරුම H ට වඩා සිංක් වල ඔක්සිකරණ විඤ්ඤාණය වැඩි. දැන් ළමයි ඉලෙක්ට්‍රෝඩ් ඒ කියන්නේ ලෝහ කූරු එහෙම අයන ද්‍රාවණයක් තුල ගිල්වලා ගතික සම්තුලිත අවස්ථාවට පත් වෙලා තියෙනකොට ඒ ලෝහ කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකිනෙකට වෙනස් කියලා ඔයගොල්ලන්ට කිව්වා. සිංක් වලට සාපේක්ෂව කොපර් වල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩුයි. සිංක් වල වැඩි. ඊළඟ අපි කෝෂයක් නිර්මාණය කරන ආකාරය සැලකමු. දැන් ඔය කෝෂ නිර්මාණය කරන ආකාරය කියලා දුන්නාට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මේ විවිධ ඉලෙක්ට්‍රෝන මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉලෙක්ට්‍රෝන වර්ග 4ක් 5ක් විතරම අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඉලෙක්ට්‍රෝන වර්ග 5 අපි අධ්‍යයනය කරමු. අපි බලමු මේ කෝෂයේ ක්‍රියාකාරීත්වය. ඒකෝට අපිට ඉලෙක්ට්‍රෝන විවිධ ඉලෙක්ට්‍රෝන එකිනෙක සම්බන්ධ කරමින් කෝෂ නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔය එකිනෙකට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙච්ච තම තමන්ගේ ගතික සම්තුලිත අවස්ථාවේදී කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙච්ච ලෝහ කූරු දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීම හරහා තමයි කෝෂයක් නිර්මාණය කරගන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සම්බන්ධ සිංක් සහ සම්බන්ධ කොපර් වලින් සම්බන්ධ වෙච්ච කෝෂ. ඒකට අපිට පාවිච්චි කරන්න වෙනවා සම්බන්ධ සිංක් ඉලෙක්ට්‍රෝඩයක් සහ සම්බන්ධ කොපර් ඉලෙක්ට්‍රෝඩයක්. සම්බන්ධ කොපර් ඉලෙක්ට්‍රෝඩයක් කියලා කියන්නේ එකයි ගණන් සිමීටර් මෝල කොපර් ඩුගස් දාන එක කොපර් ගුරක් පිළිවෙලා. මෙතන කොපර් ගුර මෙතන සිංක් 2+ ද්‍රාවණයක සිංක් 2+ එකයි ඝන දෙසිමීටරයක මෝල් සිංක් 2+ ද්‍රාවණයක සිංක් කුරක් දීලා. දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් එතන කොපර් කුර වෙනම ගතික සම්තුලිත අවස්ථාවකට පත් වෙලා තියෙන්නේ. වෙනම ගතික සම්තුලිතයි. එතකොට කොපර් සොලිඩ් එක සහ කොපර් 2+ අතර ක්‍රියාත්මක වෙලා තියෙනවා වෙනම ගතික සම්තුලිත බද්ධකයක්. ඒ කියන්නේ කොපර් 2+ බවට පත් වෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ලෝහ කූර මත ඉතුරු වෙනවා. ද්‍රාවණය තුළ තියෙන කොපර් 2+ අයන නැවත කොපර් කූර ගාවට ආසන්න වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් ලෝහය බවට තැන්පත් වෙලා තියෙනවා. එතකොට ඒ ගතික සම්තුලිත බද්ධකය එතන ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතන සිංක් කූර නැවත සිංක් 2+ ද්‍රාවණය එකතු වෙනවා. එතකොට සිංක් කූර මත යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරු වෙලා තියෙනවා. ද්‍රාවණයක ධනාරෝපණය වැඩි වෙනකොට නැවත සිංක් 2+ ද්‍රාවණයට එකතු වෙලා සිංක් ලෝහය බවට තැන්පත් වෙනවා. එතකොට එතන තියෙනවා වෙනම ගතික සමතුලිත පද්ධතියක්. සිංක් 2+ නිරක් ඉලෙක්ට්‍රෝන. ඔය විදිහට මේ ඉලෙක්ට්‍රෝඩ් දෙක මේක වෙන ඉලෙක්ට්‍රෝඩයක් මේකට අපි කියනවා E සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩ්. නැත්නම් E කොපර් 2+ කොපර් නම් ඉලෙක්ට්‍රෝඩ්. එතන අපි නිරූපණය කරන්නේ E සිංක් 2+ සිංක් නැමැති ඉලෙක්ට්‍රෝඩ්. මෙතන aqua මෙතන solid. එතන aqua මෙතන solid. මේ තියෙන සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩ් මේ තියෙන සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩ්. ඉතින් ඒ දෙන්න අදාළ තම තමන්ගේ ද්‍රාවණය වල වෙනම ගතික සම්තුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ වෙලාවේදී අදාළ කූරුමක් මොකද අපි දන්නවා මේ කොපර් 2+ බවට පත් වෙන ඉදිරි ප්‍රතික්‍රියාවට වඩා සිංක් 2+ බවට පත් වෙන ඉදිරි ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා කියන්නේ. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩේ මොකද ඔක්සිකරණය වන ප්‍රමාණය වැඩි කියන්නේ කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කියන්නේ. එතකොට මෙතන කූර මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සිංක් මත ඉතිරි වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකට අඩුයි. නැත්නම් කොපර් වලට වඩා සිංක් වල වැඩි. මේ දෙක ගත්තොත් මෙයාගේ තමයි ඍණාංගය වැඩි. එතකොට අපි කියනවා මෙයාගේ ඍණාංගය කියලා. මෙයාගේ ධනාංගය කියලා. මොකද මෙතනට සාපේක්ෂව මෙතන ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ ඍණ භාවය වැඩි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මගේ බලාපොරොත්තුව තමයි මේ දෙන්න කම්බිකින් සම්බන්ධ කරන්නේ. එතකොට ඉතින් කලින් මේ ලවණ සේතුව කියන රසායනික සංසිද්ධිය රසායනික උපකරණය මගින් අපි මේක බාහිර සම්බන්ධතාවය හදාගන්නවා. මේ ලවණ සේතුව නැත්නම් salt bridge කියන එකේ ක්‍රියාකාරීත්වය මම පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද කියලා. ඒකට හේතුව මොකක්ද කියලා. අපි සාමාන්‍ය මේ ද්‍රාවණය පොටෑසියම් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක් ඇමෝනියම් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක් තමයි පාවිච්චි කරන්නේ. කැටයනේ සහ ඇනයනේ සංචරණ වේගය
සමාන වෙච්ච ද්‍රාවණයක් තමයි ලවණ සේතුවට පාවිච්චි කරන්නේ. ඒකේ ලවණ සේතුවේ ක්‍රියාකාරීත්වය මම පැහැදිලි කරලා දෙන්නම් මේ තත්ත්වයෙන් පස්සේ. මේ වීදුරු පුළුන් ස්වල්පයක් මේ සෝල්බෙන්ට් එක නැත්නම් ලවණ සේතුවේ කියලා තැන්පත් කරලා පොටෑසියම් නයිට්‍රේට් ද්‍රාවණයක් මේකට පුරවලා තියෙනවා. නැත්නම් ඇමෝනියම් නයිට්‍රේට් ද්‍රාවණයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර වීදුරු පුළුන් පාවිච්චි කරලා තියෙනවා මේ අයන කාන්දු වීමට හැකිවන පරිදි. पोटेशियम नाइट्रेट हो अमोनियम नाइट्रेट पाविච්චි කරන්න ඕන ක්‍රියාකාරීත්වය මම පැහැදිලි කරලා දෙන්නම් එක දෙයක් කියන්න මේ ලවණ සේතුව තුළ පාවිච්චි කරන රසායනිකයේ කැටයනේ සහ ඇනයනේ සංචලන වේගය අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන අසපසෙම සමාන වෙන්න ඕන දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා මේක කම්බියකින් සම්බන්ධ කරනවා කම්බියකින් සම්බන්ධ කරුවොත් මොකද වෙන්නේ කියලා බලමු ඔන්න දැන් මම කම්බියකින් සම්බන්ධ කරා දැන් පැහැදිලි වුණා මෙතන මේ කූරේ ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මෙන්න මේ කූරේ ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. හරි? එතකොට මේ කූරේ ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි නිසා පැහැදිලිව මෙතන ඍණාරෝපණයක් හට ගන්නවා. මෙතන ධනාරෝපණයක් හට ගන්නවා. මම මේකට උඩින් යනවා. දැන් E over 2 plus copper. හරිද? එතකොට දැන් ඔන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි නිසා මම මුලින්ම මේ පාඩම මුලින්ම ඔයගලන්ට කියලා දුන්නා ඉලෙක්ට්‍රෝන වැඩි දැනක සිට අඩු දැනකට අනිවාර්යයෙන්ම සම්ප්‍රේෂණය වෙනවා කියලා. දැන් මෙන්න ඉලෙක්ට්‍රෝන ගලාගෙන පටන් ගන්නවා මෙතන ඉඳන් මෙහාට. ඉලෙක්ට්‍රෝන අඩුයි. ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහෙම ගලාගෙන පටන් ගන්නවා මේ කම්බිය දිගේ. දැන් මොකද වෙන්නේ මෙතන මේ කූරේ ඉතුරුලා තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම කම්බිය දිගේ උඩට ගමන් කරලා මේ කම්බිය දිගේ මෙහෙට ගමන් කරලා පටන් ගන්නවා. ඒ වගේම මෙතනදී කම්බිය දිගේ ඉන්න ඉලෙක්ට්‍රෝන කුප කූර මත එක්රස් වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මෙයා එයාගේ ගතික සමතුලිතතාව බිඳවැටෙනවා. ලේ චක්‍රයේ මූලධර්ම අනුව ඉලෙක්ට්‍රෝන ක්‍රමයෙන් අඩු වෙනකොට සිංක් උත්සාහ කරනවා තමන් ගාව එක්රැස් වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙලා යනකොට එම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරගන්න. ඒ නිසා මෙතනදී ඉලෙක්ට්‍රෝන එකතු වෙන ඔක්සිකරණ ක්‍රියාවලිය වැඩිපුර සිදු කරගන්න බැහැ වෙනවා. එතකොට මෙතන සිදු වෙන ක්‍රියාවලිය තමයි සිංක් කූර තවදුරටත් දිය කරලා සිංක් 2+ අයන බවට ඉලෙක්ට්‍රෝන අතිරික්ත ප්‍රමාණයක් ඉතුරු කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී ඉලෙක්ට්‍රෝන උඩට යන නිසා ඉලෙක්ට්‍රෝන අඩු වෙන නිසා තව වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඉතුරු කරගන්න. ඒ නිසා මෙතන සිංක් පරමාණු සිංක් 2+ අයන බවට දිය වෙන්න පටන් ගන්නවා. එතකොට සිංක් 2+ අයන බවට දිය වෙනකොට ඒ එළියට පාන ඉලෙක්ට්‍රෝන කූර මත මෙහෙම තවදුරටත් එක්රැස් වෙන්න පටන් ගන්නවා. මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය. සිංක් 2+ බවට පත්වන ඔක්සිකරණ ක්‍රියාවලිය. සාමාන්‍ය ඔක්සිකරණය සිද්ධ වෙන්නේ ඇනෝඩය මත. ඒ නිසා කෝෂයක ඇනෝඩය ඍණ ආරෝපිතයි කියලායි අපි දන්නේ. ඒතකොට මෙතන සිද්ධ ඍණාග්‍රය මත සිදු වෙන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය. මේ කෝෂය කම්බියකින් සම්බන්ධ කරපුවාම ඔක්සිකරණ ක්‍රියාවලිය සිදු වෙන නිසා අපි කියනවා කෝෂයේ ඍණාග්‍රය මත ඇනෝඩ ක්‍රියාවලිය සිදු වෙනවා කියලා කෝෂය තුලදී. මෙහෙම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනකොට ඔබ මත ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන කලින් තිබ්බාට වඩා වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි වෙනකොට ආයෙත් මෙතන ගතික සමතුලිත පද්ධතිය බිඳවැටෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේ වැඩි වෙන ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මෙයා උත්සාහ කරනවා ආපසු ප්‍රතික්‍රියාව වැඩි කර ගන්න. ඒ කියන්නේ ද්‍රාවණය තුල තියෙන කොපර් 2+ අයන මේ ද්‍රාවණය තුල තියෙන කොපර් 2+ අයන තවදුරටත් මෙන්න මේ කූරකාවට ලං කරලා ඒ අර වැඩි වෙන ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් විදිහට තැම්පත් කරන්න උත්සාහ කරනවා. එතකොට කොපර් කූර මත කොපර් මෙහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා තමයි. කොපර් මෙහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතනදී සිංක් කූර මෙහෙම දිය වෙන්න පටන් ගන්නවා. මොකද අර වැඩිපුර සිංක් 2+ බවට පත් වෙන නිසා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිහරණ ක්‍රියාවලිය. ඒ කියන්නේ කොපර් 2+ අයන අර කූරට වැඩිපුර එන ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් බවට තැම්පත් වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. වැඩිපුර කියන්නේ ඔක්සිහරණ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. අපේ ගතික සමතුලිත ප්‍රතික්‍රියාවේ ඔක්සිහරණය වීමේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ කෝෂය තුළදී. ඒ කියන්නේ අපි වැඩි කියන ඔක්සිහරණය නම් කැටෝඩය කියලා. සාමාන්‍ය කෝෂයක ධන ආරෝපිත ස්ථානයේ කැටෝඩය වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට ඔය ලවණ සේතුවේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් දැන් කියලා දෙන්නම්. ලවණ සේතුවේ ක්‍රියාකාරීත්වය දැන් මෙතනදී මෙතන කොපර් වල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි තුර තිබීම නිසා ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියා මෙහෙම. ඉලෙක්ට්‍රෝන අඩු වුණා. ඉලෙක්ට්‍රෝන අඩු වීම නිසා සමතුලිත අවස්ථාව බිඳ වැටුණා. ලේසර් කියේ මූලධර්මය අනුව වැඩි අඩු ඉලෙක්ට්‍රෝන වැඩි කර ගැනීම සඳහා
ඉලෙක්ට්‍රෝන වැඩි වෙන ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු කරගන්න. ඒ කියන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය වැඩිපුර කරගන්න. ඒ කියන්නේ අපි කියන එකට ඇනෝඩය තමයි ඔක්සිකරණය සිදු වෙන ඇනෝඩය මත. ඒ කියන්නේ පෝෂක ඍණාත්මකය මත තමයි ඇනෝඩය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට එතනදී ද්‍රාවණයට Zinc 2+ යන එකතු වෙනවා. ඒ කියන්නේ ද්‍රාවණයේ ධනාරෝපණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විද්‍යුත් ධනාරෝපණය වැඩි වෙන්න පටන් ගන්නකොට ඒ ධනාරෝපණය උදාසීන කිරීම සඳහා තමයි ලවණ සේතුව තුළ තියෙන ඍණාරෝපිත අයන මෙන්න මේ වීදුරු කුළුන් තුලින් නයිට්‍රේට් අයන මෙන්න මේ ද්‍රාවණයට කාන්දු වෙන්න පටන් ගන්නවා. ඇයි මේ ඍණාරෝපණය කාන්දු වෙන්නේ? Zinc 2+ වලටපත් වෙලා ද්‍රාවණයට එකතු වීමේදී ධනාරෝපණය වැඩි වීමක් සිදු වෙන නිසා ඒ වැඩි වෙන ධනාරෝපණය බැලන්ස් කිරීම සඳහා තමයි මෙන්න මේ වීදුරු කුළුන් හරහා ලවණ සේතුව තුළ අන්තර්ගත ඍණාරෝපිත අයන කාන්දු වීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට ඍණාරෝපිත වගේ මේ ධනාරෝපිත ප්‍රදේශ උදාසීන වෙලා යනවා. අනිත් පැත්ත මෙතන සිද්ධ වෙන්නේ කොපර් කූර මෙතන ඉලෙක්ට්‍රෝන පැමිණෙනකොට කොපර් කූර මත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ගතික සංවේද අවස්ථාව විඳ වෙනවා. તો වැඩි වූ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ උදාහරණ අනුව වැඩි වූ ඉලෙක්ට්‍රෝන අඩු කර ගැනීමට ආපසු ප්‍රතික්‍රියාව ඒ කියන්නේ ඔක්සිහරණය වීමේ ක්‍රියාවලිය සිදු කරගන්නවා. ඒ කියන්නේ කොපර් 2+ යන කූර ගාඩ ලං වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් විදියට මෙහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ද්‍රාවණයේ ධනාරෝපණය අඩු වෙනවා. ඒ අඩු වෙන ධනාරෝපණය වැඩි කර ගැනීම සඳහා මේ ලවණ සේතුව තුළ තියෙන පොටෑසියම් ප්ලස් අයන කාන්දු වෙන්න පටන් ගන්නවා මෙන්න මේ ද්‍රාවණයට. මේ තමයි සාමාන්‍ය කෝෂික ක්‍රියාකාරීත්වය. ඉතින් මේ සිංක් වලට ඔක්සිකරණය වීමට හැකි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්සිකරණය වීමට හැකි ප්‍රමාණය ඉක්මවා යාමට හැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට ඔක්සිකරණය වෙලා මෙහෙම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්න ඔක්සිකරණය වෙලා එක්තරා මොහොතකදී සිංක්ට ඔක්සිකරණය වීමේ හැකියාව නැති වෙලා යනවා. අපි අන්න ඒ වෙලාවට කියනවා බැටරිය අකර්මණ්‍ය වෙනවා කියලා නැත්නම් බැටරිය අදාළ ඉලෙක්ට්‍රෝන සැපයීම නතර කර ගන්නවා කියලා. මේ තමයි කෝෂික ක්‍රියාකාරීත්වය. විවිධ ස්වරූප වලින් තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකිනෙක සම්බන්ධ කරුවාම කෝෂික ක්‍රියාකාරීත්වය හදන්නේ මෙහෙම. ඉතින් මේ ගලාගෙන එන ඉලෙක්ට්‍රෝන පාවිච්චි කරලා අපිට විවිධ විද්‍යුත් උපකරණ භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොඳ කෝෂයක් නම් මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රදේශය සහ ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රදේශ අතර වෙනස ගොඩක් වැඩි වුණොත් ගොඩක් හොඳයි. මොකද ඒතකොට වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ගලාගෙන යන හැකියාවක් තියෙන නිසා. මේ තමයි කෝෂික ක්‍රියාකාරීත්වය ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ කරුවාට පස්සේ. ඔයගොල්ලන්ට මේ කෝෂ වලදී පැහැදිලි වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන දෙකක් එකිනෙක කම්බියකින් සම්බන්ධ කරුවාම වඩා ඍණ ඉලෙක්ට්‍රෝඩයේ සිට වඩා ධන ඉලෙක්ට්‍රෝඩය දක්වා ඒ කියන්නේ ඍණ වායය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන ප්‍රමාණය වැඩි කියන එක. ඒ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ සිට ධන ඉලෙක්ට්‍රෝඩය දක්වා තමයි ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම සිද්ධ වෙන්නේ. ඊට අනුරූපීව ගතික සංවේදන පද්ධතිය වෙනස් වෙනවා. ඉතින් අපි මේ විභව ඒ කියන්නේ අපි මම කියන්නේ ඉලෙක්ට්‍රෝඩයක සාමාන්‍ය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ මයින්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව කියලා අපිට ගැටලුවක් දුන්නොත් E0 සම්මතයි. ඒ කියන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩය මුලින් කරුවොත් සිංක් 2+ aqua zinc මෙන්න මේ සිංක් වල ඉලෙක්ට්‍රෝඩ විභාගයේ අගය -0.76 වෝල්ට් කියලා නියම වෙන්නේ. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩයක විභාගය වෙන්නොත් -0.76 වෝල්ට් කියලා තමයි නියම වෙන්නේ. ඒ කියන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව 0.76 ප්‍රමාණයක් ඍණ කියන එකේ අයිඩියා එක තමයි මේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙලා තියෙන අදහස. මම කලින් ඔයගොල්ලන්ට කිව්වා සම්මත හයිඩ්‍රජන් වලට සාපේක්ෂව සම්මත සිංක් වඩාත් ඍණයි කියලා. ඔය හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මිනුම් වෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩ විභාගයක් විදිහට තමයි සිංක් වල. කොපර් වල විභාගය මැන්නොත් කොපර් වල මෙතන කොපර් 2+ කොපර් කියන ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභාගය ධන 0.36 වෝල්ට් කියලා තමයි මිනුම් වෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. විභාගයේදී ගණන් දෙනකොට කෝෂ ආශ්‍රිතව මෙන්න මේ தත්ත්වය තමයි ලබා දෙන්නේ. ඒ අදාළ අපි කෝෂය නිර්මාණය කරන්න අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝඩ වල සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මිනුම් කරපුවම ලැබෙන අගයන්ටි. තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මිනුම් වෙනවා කියන්නේ එක් ඉලෙක්ට්‍රෝඩ වෙන වෙනම ගතික සමතුලිත අවස්ථාවකට වෙලා තියෙනකොට ඒ ඉලෙක්ට්‍රෝඩ වල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි සම්මත x සාපේක්ෂව මිනුම් කරන්නේ. ඉතින් මෙයාගේ ධනාංගයක් කොපර් වල ඒ කියන්නේ x තරම්වත් කොපර් වල ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ. සිංක් ඍණ කියන එක අදහස x ට වඩා සිංක් වල වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවා. ඉතින් මම කලින් උදාහරණ ගත්තා වගේ මේ දෙන්න එකට කෝෂයක් නිර්මාණය කරොත් මේ දෙන්න එකට සම්බන්ධ කරලා
වඩාත් වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කායිකෙන් කම්බියකින් සම්බන්ධ කරන්න කලින් වඩාත් වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව සිංක් ඉලෙක්ට්‍රෝඩ. ඒ නිසා සිංක් වල සිට කොපර් දක්වා තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. අපිට ආයෙ පොඩ්ඩක් ඒක මුසරහලින් පැහැදිලි කරලා පෙන්නුවොත් මෙන්න කොපර් ඉලෙක්ට්‍රෝඩේ කලින් සිද්ධියම තමයි ඉක්මනට පැහැදිලි කරලා දීලා මේකේ ගන්ධන ක්‍රියාවලිය කියලා දෙන්න. මෙතන කොපර් මෙතන කොපර් කුරක් මම මේ පාර මේ වෙලාවේ මෙතන සිංක් කුර ගන්න. එතකොට ඔයගොල්ලන්ට පැත්ත මාරු කරලා පෙන්නන්නම්. මම මෙතන සිංක් කුරක් ගන්නම්. මෙතන සිංක් කුර සිංක් 2+ ගානක ගිලවන්න 1 ඝන ඩෙසිමීටරයකට මොන. මේ පැත්තට ගන්නවා කොපර්. කලින් උදාහරණයේදී සිංක් තිබ්බ දකුණු පැත්තේ. මේ උදාහරණය වම් පැත්තට ගත්තා. ඒතකොට අවස්ථාව දෙකට ඔයගොල්ලන්ට ක්ලියර් වෙන නිසා මෙතන කොපර් කුරක්. මෙතන කොපර් 2+ ද්‍රාවණයක් තුල තමයි ගිහිල්ලා තියෙන්නේ ඝන ඩෙසිමීටර වල එකක්. ඉතින් මේ වෙන්න මෙහෙම ද්‍රාවණය තුල ගිහිල්ලා තියෙනකොට කලින් කිව්වා වගේ මෙතන සිංක් 2+ වඩපත් වෙනවා. ද්‍රාවණය තුල තියෙන සිංක් 2+ අයන නැවත සිංක් බවට තැන්පත් වෙලා යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කූර මත ඉතිරි වෙලා තියෙනවා. මේක ගතික සම්බන්ධ අවස්ථාවකටපත් වෙලා තියෙනවා සිංක් 2+ වඩපත් වෙලා සිංක් 2+ ඉලෙක්ට්‍රෝන බවටපත් වෙලා ගතික සම්බන්ධ අවස්ථාවකටපත් වෙලා තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයේ විභවය සම්බන්ධ එක්ස්ට සාපේක්ෂව බැලුනහම එහි අගය එවිලා තියෙනවා 0.76 වෝල්ට් කියලා. මෙතනගේ ඍණ 0.76 වෝල්ට්. ඒක ඇවිල්ලා තියෙන්නේ කොපර් වලට සාපේක්ෂව නෙමෙයි සම්බන්ධ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන වලට සාපේක්ෂව මිලුම් තුරුවම ලැබෙන අගය. මෙතන කොපර් නැවත කොපර් 2+ බවටපත් වෙනවා. ඊට පස්සේ කොපර් 2+ නැවත කොපර් බවටපත් වෙලා යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට එතන තියෙන්නේ වෙනම ගතික සමතුලිත පද්ධතියක්. කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් බවටපත් වෙනවා. මේ කෝෂයේ විභවය සම්බන්ධ හයිඩ්‍රජන්ට සාපේක්ෂව බැලුනහම එතනගේ ධන 0.36 වෝල්ට්. පැහැදිලිව පේනවා සම්බන්ධ එක්ක සාපේක්ෂව බැලුනහම මෙතන ඍණ 0.76 වෝල්ට්. කොපර් වල සම්බන්ධ එක්ක සාපේක්ෂව බැලුනහම ධන 0.36 වෝල්ට්. පැහැදිලි ඔයගලන්ට කොපර් වලට වඩා සිංක් වල ඉතුරු වෙලා තියෙන මේ ගතික සම්බන්ධිත අවස්ථාවේ ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කියලා. නිසා පැහැදිලිවම මෙතන ඍණාත්මක මෙතන ධනාත්මක. ඍණාත්මක මත තමයි ඇනෝඩ් ක්‍රියාවලිය සිද්ධ වෙන හේතුව. කම්බියකින් සම්බන්ධ කරනවාම ඉලෙක්ට්‍රෝන මෙතන අතිරික්තයක් තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා මේ පැත්තට. මේකේ විද්‍යුත් පරිපථය සම්පූර්ණ කිරීම සඳහා ලවණ සේතුවක් අපි අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න ඕන. ලවණ සේතුවක් සම්බන්ධ කෙරුවට පස්සේ කලින් කිව්වා වගේ පොටෑසියම් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක් තමයි යන්නේ. විදුලි බුලුන් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේක ගලාගෙන යනකොට ඉලෙක්ට්‍රෝන මෙහෙම අඩු වෙන්න පටන් ගන්නවා. මොකද සිංක් වල තිබ්බ ඉලෙක්ට්‍රෝන තමයි මෙහෙම ගලාගෙන යන්නේ. එතකොට මෙතන සිද්ධ වෙන්නේ තවදුරටත් මේ අඩුවන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා ඉදිරි ප්‍රතික්‍රියාව තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒතකොට සිංක් 2+ වලපත් වීමේ ක්‍රියාව වෙනකොට ඒ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන පුරවත තැන්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඔක්සිකරණ ක්‍රියාවලිය තමයි ඍණ අග්‍රවල සිද්ධ වෙන්නේ ඇනෝඩ් ක්‍රියාවලිය. මේකට අපි කියනවා ඇනෝඩය කියලා. මොකද ඔක්සිකරණය යන ඕන යන තැනක එතන සිද්ධ වෙන්නේ ඇනෝඩ් ක්‍රියාවලිය. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි සිංක් ධන 2 බවට පත් කරලා ඉලෙක්ට්‍රෝන උදාහරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇනෝඩ් ක්‍රියාවලිය. මෙතන ධනාත්මක මත දැන් මේ ඉලෙක්ට්‍රෝන මේ එනකොට මේ ඉලෙක්ට්‍රෝන එක්රස් වෙනවනේ මේ කූර මත වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩි වෙන ඉලෙක්ට්‍රෝන අනුකර ගැනීම සඳහා ද්‍රාවණයේ තියෙන කොපර් 2+ අයන කූර ගාවට ලං වෙලා මේ ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් විදිහට මෙහෙම තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේව කොපර් තැන්පත් වෙනවා. මෙතන සිංක් මේව දිය වෙන්න පටන් ගන්නවා. මේව සිංක් දිය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ ධනාත්මක මත කොපර් 2+ ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් විදිහට තැන්පත් වීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඔක්සිජන් හරණ ක්‍රියාවලිය. කොපර් 2+ ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් ලෝහය බවට තැන්පත් වීමේ ක්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මායි කියන්න ලවණ සේතේ පොටෑසියම් නයිට්‍රේට් වල තියෙන පොටෑසියම් ප්ලස් වල සහ නයිට්‍රේට් වල සංචලන වේග සමාන වෙන්න ඕන.
එතකොට මෙතන සිංක් තවදුරටත් සිංක් 2+ බවටපත් වෙනකොට ධනාරෝපණය වැඩි වෙනවා මේ ද්‍රාවණය මත. ඒක උදාසීන කිරීම සඳහා මේ නයිට්‍රේට් අයන පොටෑසියම් නයිට්‍රේට් ළඟින් තියෙන නයිට්‍රේට් අයන තවදුරටත් මේ ද්‍රාවණයට එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට වැඩි වෙන ධනාරෝපණය මේ ඍණාරෝපණය වලින් උදාසීන වෙන නිසා. මෙතනදී කොපර් 2+ මේ කුවර ගාවට ලං වෙලා කොපර් විදියට තැම්පත් වීම නිසා ද්‍රාවණයේ ධනාරෝපණය අඩු වෙනවා. ඒ අඩු වෙන එක වෙනස් කිරීම සඳහා පොටෑසියම් ප්ලස් අයන ස්‍රාව වෙන්න පටන් ගන්නවා. ඕක තමයි කෝෂික ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මේ රූප සටහනම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. කලින් කිව්වා වගේ ඍණ විභවයක් සහ ධන විභවයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක විභව දුන්නාම වඩා ඍණ විභවය සහිත ඉලෙක්ට්‍රෝඩේ තමයි ඇනෝඩ් ක්‍රියාවලිය නැත්නම් ඔක්සිකරණය සිද්ධ වෙන්නේ. වඩා ධන විභවය සහිත ඉලෙක්ට්‍රෝඩේ තමයි කැතෝඩ ක්‍රියාවලිය නැත්නම් ඔක්සිහරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ අනුව අපිට ඇනෝඩ ක්‍රියාව, කැතෝඩ ක්‍රියාව, ඒ වගේම කෝෂ ඉම්පැක්ට් ආකාරයට නම් කිරීම සහ කෝෂයක විද්‍යුත් ගාමක බලය අපිට හොයන්න පුළුවන්. ඔය ඊගාවට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ තත්ත්වයන් වෙන ආකාරය. පැහැදිලි ඉලෙක්ට්‍රෝන දෙකක විභව දුන්නාම ඇනෝඩ් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නැත්නම් අපි ඒකට කියනවා ඇනෝඩ් ක්‍රියාව කියලා. ඇනෝඩ් ක්‍රියාව වශයෙන් භාවිතා වෙන්නේ ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය. මේ දෙකෙන් කෝෂයේ ගතින සම්බන්ධිත අවස්ථාව බිඳවැඩිලා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ ඍණ අගය වැඩි වෙයි. ඇනෝඩ් ක්‍රියාව වෙන්නේ සිංක් 2+ බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් මුදා හරින ක්‍රියාව. මේක තමයි ඇනෝඩ් ක්‍රියාව. ඊගාවට කැතෝඩ ක්‍රියාව. කෝෂයේ ක්‍රියාත්මක වීමේදී කැතෝඩ ක්‍රියාව නැත්නම් ඔක්සිහරණය. ඇනෝඩ් ක්‍රියාව කියලා කියන්නේ ඔක්සිකරණය. ඇනෝඩ් ක්‍රියාව කියන්නේ ඔක්සිකරණය. කැතෝඩ ක්‍රියාව කියලා කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය සිද්ධ වෙන්නේ මෙතන වඩා ඝන විභවයේ සහිත ඉලෙක්ට්‍රෝඩය තුල. ඒ කියන්නේ කොපර් 2+ අයන ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් ලෝහය බවටපත් වීමේ ක්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. මේ තමයි ඇනෝඩ ක්‍රියාව, මේ තමයි කැතෝඩ ක්‍රියාව. අපේ විභාගයේ අහන්න පුළුවන් ඇනෝඩ ක්‍රියාව සහ කැතෝඩ ක්‍රියාව ලියුවට පස්සේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. ඒකෙදි කරන්න ඕන ඇනෝඩ ක්‍රියාව සහ කැතෝඩ ක්‍රියාව අපි ඒකට අංක 1 අංක 2 වශයෙන් සටහන් කරලා ඇනෝඩ ක්‍රියාව සහ කැතෝඩ ක්‍රියාව ඉලෙක්ට්‍රෝන ඉවත්ව යන ආකාරයට එකතු කරන්න. දැන් මේක නම් ඉතින් ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතනක් තියෙන මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙක කපල යන ආකාරයට ඉවත් කරුවාම සමීකරණ දෙක එකතු කරන්න ඉඳලා එන්නේ 1 සහ 2. එතකොට සිංක් සොලිඩ් ධන මේක මෙතන එකතු වුණාම කොපර් 2+ මෙතන විතරයක් මොකද මෙතන ඉලෙක්ට්‍රෝන දෙක මෙතන ඉලෙක්ට්‍රෝන දෙක කපල යනවා. මෙතන සිංක් 2+ ධන කොපර් සොලිඩ් මේ තමයි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. මේ ඇනෝඩ ක්‍රියාව, ඔක්සිකරණය, කැතෝඩ ක්‍රියාව, ඔක්සිහරණය, සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. සාමාන්‍ය විභාගයේදී කෝෂ ආශ්‍රිත ප්‍රශ්නවලදී අපි උදාහරණ දෙකක් ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු. ඉලෙක්ට්‍රෝන විභව ලබා දුන්නාට පස්සේ වඩා ඍණ විභවයේ සහිත ඉලෙක්ට්‍රෝඩය තුළ තමයි කෝෂ ක්‍රියාකාරීත්වය මම ලබන මේ කලින් පැහැදිලි කරා. වඩා ඍණ විභවයේ සහිත ඉලෙක්ට්‍රෝඩේ ඇනෝඩ ක්‍රියාව නැත්නම් ඔක්සිකරණය සිද්ධ වෙනවා. වඩා ධන විභවයේ සහිත ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩ ක්‍රියාව නැත්නම් ඔක්සිහරණය සිද්ධ වෙනවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව සොයාගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන ඉවත්ව යන ආකාරයෙන් ඇනෝඩ ක්‍රියාව සහ කැතෝඩ ක්‍රියාව එකතු කර සටහන් කරන්න ඕන. විභාගයේදී තවත් අහන ප්‍රශ්නයක් තමයි මේ කෝෂය IUPAC ක්‍රමයට නම් කරන්න කියන්නේ. කෝෂය IUPAC ක්‍රමයට නම් කරන්න කියන්නේ. දැන් අපි මෙහෙම දැක් කරන්න ඕන කෝෂය IUPAC ක්‍රමයට නම් කිරීමේ මුලින්ම ඇනෝඩ ක්‍රියාව ලියන්න. ඇනෝඩ ක්‍රියාව කියන්නේ සිංක් සොලිඩ් එක සිංක් 2+ වලටපත් වීම. අපි ඒක නිරූපණය කරන්නේ aqua ඝන ඩෙසිමීටරයකට මවුලකින්. ඒ දෙක වෙන් කිරීම සඳහා ඇල එකක් පාවිච්චි කරන්න ඕන. ඊගාට මේ ඇනෝඩ ක්‍රියාව ලියුවා. ඊගාට කැතෝඩ ක්‍රියාව ලියන්න කලින් අපි තිරස් පිර දෙකක් මගින් ඒක වෙන් කරලා ඊට පස්සේ කැතෝඩ ක්‍රියාව ලියුවා. දැන් ඔක්සිහරණ ක්‍රියාව. කොපර් 2+ aqua 1 ඝන ඩෙසිමීටරයට මවුල මෙතන කොපර්. එතකොට මේ තමයි ඔක්සිහරණ ක්‍රියාව. මෙතනදී ඒ දෙක වෙන් කරන්නත් අපි ඇල එකක් පාවිච්චි කරනවා. ඒතකොට කෝෂ IUPAC ක්‍රමයට නම් කරනකොට ඇනෝඩ ක්‍රියාවලිය ලියුවා. ඒ කියන්නේ ඒ ඇනෝඩ ක්‍රියාව ඇලේදී වෙන් කරා. ඒ කියන්නේ වෙන් කරා. ඊගාට කැතෝඩ ක්‍රියාවලිය. මේ ආකාරයෙන් තමයි කෝෂ IUPAC ක්‍රමයට නම් කරන්නේ. කෝෂයේ අපි ඉදිරි
උදාහරණවලදී අපි වැඩිදුරටත් පැහැදිලි කරගමු කොහොමද IUPAC ක්‍රමයට නම් කරන්නේ කියලා. මේ සරල උදාහරණයක් පමණයි. කෝෂයේ විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකක්ද කියලා බලමු. කෝෂය තුල විද්‍යුත් ගාමක බලය. විද්‍යුත් ගාමක බලය කියන්නේ ධාරාවක් නොදරන අවස්ථාවේදී බැටරි එක තියෙන නැත්නම් කෝෂයක තියෙන විදුලිය ප්‍රමාණය නැත්නම් විදුලි ගාමක බලය. කියන්නේ බැටරිය ක්‍රියාත්මක වෙන්න කලින් ඇනෝඩය සහ කැතෝඩය අතර තියෙන වෝල්ටේජ් එක. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. මෙතන අපි ඒක හොයන්න නම් කරන්න මෙච්චරයි. ඒ කෝෂය සඳහා භාවිතා වෙච්ච ඊනෝට් වගේ ඊනෝට් සෙල් එක කියලා තමයි නිරූපණය කරන්නේ. ඊනෝට් එක අපි හොයන්න ඕන ඊනෝට් කැතෝඩය සඳහා භාවිතා වෙච්ච විභවයෙන් අඩු කරන්න ඕන ඇනෝඩය සඳහා භාවිතා වෙච්ච විභවයකින්. දැන් මේකේ කැතෝඩය වගේ සඳහා භාවිතා වුණේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. එහිගේ ධන 0.36 වෝල්ට් ඍණ වතාවක් ඇනෝඩය තුල අගය 0.76 වෝල්ට්. දවසම උත්තර එනවා 0.36 ධන 0.76 කියලා 0.36 76 මෙතන 6 6 12 ඉඳලා දාන එකක් උතුරු 4 7 1.12 වෝල්ට් කියලා එනවා ධනාංගය. මේ බැටරිය ක්‍රියාත්මක කරන්න කලින් ඒ කියන්නේ ධාරාවක් ගලාගෙන යන කලින් ඇනෝඩය සහ කැතෝඩය අතර ධන 1.12ක වෝල්ට් ප්‍රමාණයක් තියෙනවා. අපි අරගෙන දෙනවා බැටරි වල ගහලා තියෙනවා මේ වෝල්ට් ප්‍රමාණය කීයද කියලා 0.5 වෝල්ට් 0.8 වෝල්ට් එහෙම විදියට. ඒ අගය තියෙන්නේ ඇනෝඩය සහ කැතෝඩය අතර තියෙන විභව වෙනස. බැටරිය පාවිච්චි කරන්න කලින් මොකද බැටරිය පාවිච්චි කරන් යනකොට විභවය වෙනස් වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය අතර තියෙන ප්‍රමාණය. ඉතින් මේ තමයි මේ ඇනෝඩය ලියන ආකාරය ලියුවා, කැතෝඩය ලියන ආකාරය ලියුවා, සමස්ත කොෂ ප්‍රතික්‍රියා ලියුවා. කෝෂය IUPAC ක්‍රමයට නම් කරා. ඒ වගේම කෝෂයේ විද්‍යුත් ගාමක බලය හෙව්වා. කෝෂයේ ඊගාවට මට කියන්න දෙන්නේ මේ ධාරාව ගලාගෙන දිශාව. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවක් ඔස්සේ තමයි ධාරාව ගලන්නේ. ඒක ඉස්සරහට උදාහරණයක් එක්ක බලමු. දැන් ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියේ සිංක් ඉලෙක්ට්‍රෝඩේ සිට කොපර් ඉලෙක්ට්‍රෝඩේ දක්වානේ. ඔයාලට රූපසනාහනු පැහැදිලි කරගන්න පුළුවන්. ධාරාව හැමතිස්සම ගලන්නේ ඉලෙක්ට්‍රෝන ගමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවන් ඔස්සේ. නිසා ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියේ සිංක් සිට කොපර් දක්වා ධාරාව ගලන්නේ කොපර් සිට සිංක්. එතකොට මේ තමයි කෝෂ ආශ්‍රිතව අපි දැනගන්න ඕන කාරණා ටික. කෝෂ නිර්මාණය කිරීමේදී තවත් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ, අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ, වායු ඉලෙක්ට්‍රෝඩ වගේ දේවල් පාවිච්චි කරනවා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ වගේ. මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න උත්සාහ කරේ කෝෂයක් නිර්මාණය කිරීම ආකාරය සහ ඉලෙක්ට්‍රෝඩයේ ගතික සමතුලිත අවස්ථාව ඇති වෙන ආකාරය, ගතික සමතුලිත අවස්ථාවේ පවතින ඉලෙක්ට්‍රෝඩ දෙකක් පාවිච්චි කරලා කෝෂයක් නිර්මාණය වන ආකාරය, ඒ ලෝහවල ඉලෙක්ට්‍රෝඩ විභවයේ මනින ආකාරය, සම්මත හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ඇනෝඩ ක්‍රියාව, කැතෝඩ ක්‍රියාව, සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව, කෝෂ IUPAC ක්‍රමයට නම් කිරීම, විද්‍යුත් ගාමක බලය සෙවීම වගේ දේවල් නිරූපණය කරන ආකාරය. ඉතින් මේක හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඔයගොල්ලන්ට පුළුවන් මම දැන් තව දවස් දෙකකින් තව ඉලෙක්ට්‍රෝඩ වලට ආශ්‍රිතව තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කෝෂ ආශ්‍රිතව තවත් ගණිතමය ගැටලු කීපයක් අපි නිර්මාණය කරලා ඒ ගැටලු විසඳන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඊට කලින් ඔයගොල්ලෝ මේ කෝෂ ආශ්‍රිතව තියෙන මේ සිද්ධාන්ත ඉතාලුදින් ග්‍රහණය කරගන්න හොඳට පාඩම් කරලා මේ සිද්ධාන්ත ටික ඔයගොල්ලන්ට දාගන්න. අපි කෝෂ ආශ්‍රිතව තවත් ගණන් කීපයක් හදලා මේ ඉගෙනගත්ත දේවල් තහවුරු කරගැනීමේ ක්‍රියාව කරනවා.